හොඳයි. සියලුම දෙනා සාදුනාදයක් පවත්වන්න. ඉක්මනින්ම ඔය පල්ලෙහා එහෙට මෙහෙට ඇවිදින පිරිස් යම් තැනක අසුන් අරගෙන අනිත් අයට දහම් ශ්‍රවණය කරන්න පහසුව සලසලා දෙන්න. ඒ කෑ ගහපු එක්කෙනාගෙන් විතරක් සද්ද දෙන්න විදිහට අනිත් අයගේ සද්ද නවත්තන්න. අද බොහෝ පිරිසක් සිල් සමාදන් වෙලා ඉන්න නිසා අපි දේශනාව මෙහෙම පටන් ගමු. සීල සමාදානයේ කොටසක් වශයෙන් නමෝ නමෝ බුද්ධ දිවා කරාය නමෝ නමෝ ගෝතම චන්දිමාය නමෝ නමෝ නන්ත ගුණන් නවාය නමෝ නමෝ ශාක්‍යනන් දනාය. ඒ අති උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි. ඒ වගේම ඔබ අප සීල දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවකින් මේ උත්තරීතර බුද්ධ ශාසනයේ උන්නති උදෙසා මහත් වූ අපකවීමකින් කටයුතු කරන්නා වූ ගෝණගල්දෙනිය වහරක අරිය චින්තාශ්‍රමය අනුරාධපුර කටුකැලියාව අරිය චින්තාශ්‍රම යන උභය විහාරාධිපති නම කියන්නට අවසරයි අතිගෞරවනීය දිඹුල් කුඹුරේ උදිත රතනාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අද මෙම ස්ථානයට වැඩමවා වදාළ අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අද මේ ස්ථානයට වැඩමවා වදාළ ගෞරවනීය සිල්මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි සුපුරුදු පරිදි දහම් සාකච්ඡාවක් ආරම්භ කිරීමට ඔබ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති දසදහසක් ලෝක ධාතුවේ වෙසෙන්නා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ ඇත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගෙන තමන්ට කරදරයක් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙච්ච වෙලාවෙදී පිහිටක් ආරක්ෂාවක් සැලසුවා වූ විෂ්ණු කතරගම සමන්පත්තිනි දැඩිමුණ්ඩ අයියනායක ගම්බාර බණ්ඩාර ආදී වශයෙන් විවිධාකාර නම් ගොත් වලින් පෙනී සිටමින් දුකටපත් ජනතාවට පිහිටවන්නා වූ දේව මණ්ඩල සිහිපත් කරගෙන ඒ ඇත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ සිළු දෙනා වහන්සේලාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මාර්ගඵලයන්හි පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම අනාදිමත් සංසාරයක් මුළුල්ලේදී තමන් එක සහ සම්බන්ධ වෙලා කටයුතු කරගෙන ආවා වූ මිය පරලෝකීය සීලම ඥාතිහිත මිත්‍රාදීන්වත් සිහිපත් කරගෙන ඒ සීල දෙනාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා උත්තරීතර පිරිස දැක බලාගෙන සිත පහදවාගෙන යම්කිසි අභාවී ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදලා සුගිත මුදිත වෙන්න කියලා හිතාගෙන. එhmenan පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීලමු දෙනා හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න මේ ස්ථානයට ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං
බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, සියලුම දෙනා අදිස්ථාන කරගන්න. අනාදිමත් සංසාරයක් මුළුල්ල එන ගමනේදී අසත්පුරුෂයන්ගේ ඇසුරට වැටිලා අසත්පුරුෂ මති මතාන්තර දරාගෙන රාග ද්වේෂ මෝහයන්ගෙන් බරිත වෙලා ඉන්න කාලෙක ඒ අති උත්තරීතර වූ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වාරයන් වහන්සේලා වඳුන ගන්නට බැරුව උන්වහන්සේලාට හිඟි හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් කළා නම් ඒ උත්තමයන් වහන්සේලා මාහට කමා කර සිටනසේක්වා කියලා හිතාගෙන උන්වහන්සේලාව කමා කරගන්න. ඒ වගේම පින්වතුනි තරයේම අදිස්ථාන කරගන්න මේ පුණ්‍ය භූමියේදී මේ ශ්‍රී සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් ප්‍රතිමන්විත වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා. ඒ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටා ඇති යම් පිරිසක් සිටනවා නම් ඒ අය අදිස්ථාන කරගන්න මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා. ඒ උත්තරීතර අදිස්ථානයෙන් යුක්තව සීලමු දෙනා සූදානම් වෙන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට. හොඳයි. ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා පින්වතුනි, මම ඒවට උත්තර දීලා අපි දේශනාව කරගෙන යමු. අද ලොකු කාලයක් දේශනාව කරන්න හම් වෙන්නේ නැහැ. 2:00 වෙනකොට දේශනාව නවත්තන්න වෙනවා. මොකද ස්වාමීන් වහන්සේලා වස් සමාදන් වෙන කටයුතු අද පටන් ගන්නවානේ. අද පොයේ දවසේ. ඒ කටයුතු වලට සම්බන්ධ වෙන්න නියමිතව තියෙනවා ස්වාමීන් වහන්සේලා. ඒක නිසා නමුත් වැඩ කටයුතු සිද්ධ වෙනවා පන්සලේ. ඔබට අවශ්‍ය කටයුතු සිද්ධ වෙයි. මං කිව්වේ දේශනාව විතරක් පොඩ්ඩක් නවත්තන්න වෙනවා කියන්නේ. ප්‍රශ්නයක් තියෙනවා පින්වතුනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ, නිවන යනු කුමක්ද? නිවන් දැකීම යනු කුමක්ද? ලෝකේ පවතින බුද්ධ ශක්තිය යනු කුමක්ද කියලා. නිවන යනු කුමක්ද? හොඳ ප්‍රශ්නයක් පින්වතුනි, මේ කාලේ දැනගත යුතු ප්‍රශ්නයක්. නිවන යනු කුමක්ද කියන එක. බොහෝ පිරිසක් පින්වතුනි නිවන කියලා හිතාගෙන ඉන්නවා විවිධාකාරයේ දේවල්. සමහර පිරිසක් නිවන් පුරේ ගැන හිතාගෙන ඉන්නවා. නිවන් පුරේ සිට අදිසිලෙසින් හෝ බුදුහාඳුර වෙනකම් බලන් ඉන්න පිරිසක් ඉන්නවා. මහායානික පිරිස එහෙමයි. මහායානික පිරිස හිතාගෙන ඉන්න පින්වතුනි තථාගතයන් වහන්සේලා, මොකද අරිහතුන් වහන්සේලාව විශ්වාස කරන්නේ නැහැ මහායානික පිරිස. තථාගතයන් වහන්සේලා ආලේ විඥානයේ වැඩ සිටිනවා. ඒ ආලේ විඥානයේ වැඩ සිටිනා වූ තථාගතයන් වහන්සේලා විවිධාකාරයේ සූත්‍ර සජ්ජායනා එහෙම කළාට පස්සේ උන්වහන්සේලා වඩිනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් එහෙම නිවනක් ගැන පිරිස සමහර පිරිසක් හිතාගෙන ඉන්නවා. සමහර පිරිසක් පින්වතුනි මේ නිවන කියන එක තුල තමන් හිතාගත්ත නිවනක් තුල ජීවත් වෙන පිරිසක් ඉන්නවා. තමන් හිතාගෙන දැන් මං හරි දැන් මං ඔක්කොම කරලා ඉවරයි කියලා හිතා කටයුතු කරගෙන යන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම පින්වතුනි ඇත්තටම නිවන කියලා දෙයක්ත් තියෙනවා. ඉතින් ඔන්න ওই දේ තමයි අපි පොඩ්ඩක් විස්තර විග්‍රහ කරගන්න ඕනේ. පින්වතුනි නිවන කියලා කියන්නේ සරලම බසින් කිව්වොත් එහෙම සියලු මානසික පිළීමෙන් නිදහස් වෙච්ච තැන. සියලුම මානසික පිළීමෙන් නිදහස් වෙච්ච තැනට කියනවා පින්වතුනි සෝපාදිශේෂ නිවන කියලා. සියලුම මානසික සහ කායික පිළීම් වලින් නිදහස් වෙච්ච තැනට කියනවා අනුපාදිශේෂ නිවන කියලා. එතකොට සෝපාදිශේෂ නිවනටපත් වෙන්නේ පින්වතුනි අරිහතුන් වහන්සේලා. ඒ අරිහත් ඵලයේ පූර්ණේ කරගන්නකොටම සෝපාදිශේෂ නිවන කියන එකටපත් වුණා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි දැන් සෝපාදිශේෂ නිවන කියලා කියන්නේ තනිකරම අර මානසික පිළීමෙන් නිදහස් වුණා. බින්දු මාත්‍රයක්වත් මානසිකව පෙලෙන්නේ නැහැ තවදුරටත්. නමුත් කායිකව පෙලෙනවා. හේතුව මොකද්ද පින්වතුනි? අවිද්‍යාව තෘෂ්ණා තියෙන කාලේ හදාගත්ත කය ඉතුරු වෙලා තියෙන නිසා. අවිද්‍යාව තෘෂ්ණා දෙක තියෙන කාලේ හදාගත්ත කය නිසා පින්වතුනි කර්ම ශක්තිය විසින් විපාක අරගෙන ඇවිල්ලා ඔය ඇස් දෙකේ ගහනවා. ඒකයි තියෙන ප්‍රශ්නේ.
දැන් අපි තේරුම් ගන්න ඕනේ පින්විතනි මේ ලෝක සත්‍යය දහම තේරෙන්නේ නැති වුණාට පස්සේ කරන්නේ අනිත් කෙනාට වරද පටවනවා. උඹ තමයි මට මේව කළේ, උඹ තමයි මට මේක නැති කළේ, උඹ තමයි මට ගැහුවේ, උඹ තමයි මගේ දරුවට විනාශ ගෙනාවේ. ඔය ආදී වශයෙන් පින්විතනි මේ ලෝක සත්‍යය අනිත් කෙනාට හැමතිස්සෙම ගරහන වැඩපිළිවෙලක තමයි ඉන්නේ පෘථග්ජනයාගේ හැටි. ආර්ය උත්තමේ කවදාකවත් පින්විතනි කාටවත් දොස් කියන්නේ නැහැ, බයින්නේ නැහැ. අමු පෘථග්ජන ස්වභාවය තමයි පින්විතනි දොස් කියන බයින වැඩපිළිවෙල. ඒක ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා, ඒක තමයි ස්වභාවය. මොකද ඒ අයට දහම අවබෝධ වෙලා නැති නිසා දැන් ඔබගේ යාළුවෝ ඇති ඕනේ තරම් පින්විතනි ඒ අයට මොකක් හරි කරදරයක් වෙච්ච ගමන් තොර තෝංචියක් නැතුව බයිනෝ වටේ පිටේ ඉන්න අයට. අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසි මේ ආදී වශයෙන් මූ මට ගැහුවා අරු මට බැන්න ඕකුංග මං තියන්නේ හරියන්නේ නැහැ මේක ආදී වශයෙන් පින්විතනි විවිධාකාරයෙන් දොස් පරස් නගන්න පටන් ගන්නවා. ඒ පෘථග්ජනයාගේ හැටි. ඉතින් ඕක කවදාකවත් සංසිඳන වැඩපිළිවෙලක් නෙමෙයි. මේ සංසිඳන වැඩපිළිවෙල පින්විතනි සිද්ධ වෙන්නේ සංසිඳෙන්න එපා. අවිද්‍යාව තෘෂ්ණා සිඳිල යන්න එපා. අවිද්‍යාව තෘෂ්ණා සිඳිල යනකොට තමයි පින්විතනි මේ සංසිඳීම කියන එක සිද්ධ වෙන්නේ. එන අවිද්‍යාව තෘෂ්ණා සිඳි යනකොට මේ ලෝකේ තියෙන ඇත්ත යථාර්ථය අවබෝධ වෙනවා කියන එකනේ ඒකෙන් කියන්නේ. ඇත්ත යථාර්ථය අවබෝධ වෙනකොට පින්විතනි හොඳ ආකාරව පේන්න පටන් ගන්නවා මේ ඇස් දෙක හදාගත්ත එකක් ඔය ඇස් දෙකට ඇවිල්ලා රූප පේනවා. ඔය ඇස් දෙකට රූප පේන්නේ කර්ම ශක්තියට අනුකූලව කියලා. දැන් අපි බලමු පින්වතුනි මේ අපිට මේ හොඳ රූප නරක රූප ආදී වශයෙන් මොනවා හරි ඔය ටිකක් තියෙනවා නම් ඔය ඔක්කොම මේ ඇහි ඇවිල්ලා ගැහෙන්නේ කොහෙන්ද කියලා ඇහක් තියෙනවා රූපක් තියෙනවා. ඇයි පින්වතුනි ඔබගේ ඇහැට ඔය මේ ලෝකේ තියෙන ඔක්කොම රූප ඇවිල්ලා වදින්නේ නැත්තේ? පොඩ හිතලා බලන්න. ඇයි මේ වෙලාවේ මේ රූපේ විතරක් වදින්නේ? මෙච්චර ලෝකේ රූප තියෙද්දි ඇයි මේ රූපේ විතරක් වදින්නේ? දැන් ඔබට මොකක් හරි පේනවනම් දැන් ඔබට මේ වෙලාවේ මාව හරි පේනවා නම් පිටුනේ මේ රූපේ විතරක් මොකද මේ වෙලාවේ ඔබට වදින්නේ කියලා හිතලා බලන්න. එහෙනම් ඔබට හොඳ ආකාරව පේනව නේද ලෝකෙ මෙච්චර රූප තියෙද්දි මේ රූපෙම මේ වෙලාවේ හරියටම මේ මොහොතේ මේ පාටට මේ විදිහටම වදින්න. ලොකු ශක්තියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. පිටුනේ මේ ඇහැට රූපයක් පේන්නේ කර්මයකට අදාළ විපාකයක් විදියට. එහෙනම් අතීත සංසාරේ අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් කටයුතු කරපු මිනිසයා පිටුනේ මේ ලෝකයේ සාරයි කියලා හිතාගෙන පෙලිපෙලි ඉන්න මිනිස්සයා පින්විතනේ මොකද එක අවස්ථාවක් ඔබ හොඳට දැනගත යුතු දෙයක් තමයි යම් අවස්ථාවක ඇලුනා නම් පෙලිනවා. බොහොම සරලයි පින්විතනේ මහා ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ මේ සෝතාපන්න ඵලය උදා කරගන්න. හරියාකාරව මෙන්න මේ කියන න්‍යාය ධර්මයේ හරියට අවබෝධ කරගත්තා නම් පින්විතනේ මේ මිනිස්සයා සැනසෙනවා ඒකාන්තයෙන්ම. මිනිස්සු හිතාගෙන ඉන්නේ සෝතාපන්න ඵලයේ අරිහත් ඵලයේ හා සමානව හිතාගෙන ඉන්නේ. මොකද හේතුව ත්‍රිපිටකයේ කියවල නැහැ මේ සූත්‍ර දේශනාවල මොනවද තියෙන්නේ කියලා හරියට අවබෝධයට ගන්නෙ නැහැ. ඒක නිසා මිනිස්සු හිතාගෙන ඉන්නේ පින්විතනි යමෙක් සෝතාපන්න වුණා නම් දැන් කොහොමද ඉන්න ඕනේ? දැන් මහා අමුතු විදිහක්. මේ ළඟදී මහත් එක්ක ඇවිල්ලා මට කියනවා එක්තරා රටක නෝන කෙනෙක් හැසිරෙන විදිහ. කොහේ හරි ස්වාමින් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා මේ දොස්නේ කියනවා නෙමෙයි. මං නංගම් මොකුත් කියන්නේ නැහැ, රට මොකුත් කියන්නෙත් නැහැ, මොකුත් නැහැ ප්‍රශ්නයක් නැහැ. ඒකනේ කාටවත් පුද්ගල නාමයක් නෙමෙයි මේ කියන්නේ. මොකද කාටවත් අපහාස කරන්නේ නෙමෙයි අපි බන කියන්නේ. කාගෙන් හරි හාමුදුරුව කෙනෙක් ගාවට ගිහිල්ලා පින්වතුනි ඇහුවට පස්සේ ස්වාමීනි මම සෝතාපන්න වෙලාද කියලා ආදී වශයෙන් එක එක දේවල් අහනකොට ඉතින් ඒ උන්වහන්සේත් මොනවා හරි ඉතින් hina වෙලා හරි ඉන්නේ නැති. හිත රිද්දන්නත් බෑනේ. නෑ ඔබ සෝතාපන්න නෑ කියලා යවන්න බෑනේ. මොකද කටට උත්තර දීලා අහනවා. අපේනුත් ඇවිල්ලා අහනවා සමහර වෙලාවට. ස්වාමීනි මම දැන් මෙහෙමයි මං සෝතාපන්නයි නේද කියලා. බැරි වෙලා හරි පින්වතුනි ඔළුව හරි පොඩ්ඩක් බැනුනොත් එහෙනම් මොකද වෙන්නේ? ඊට පස්සේ හිතා ගන්නවා හරි මං සෝතාපන්නයි කවුද කිව්වේ? හාමුදුරුවෝත් කිව්වනේ මං සෝතාපන්නයි කියලා. අන්න එතනට එනවා. පින්වතුනි ඔය පිළීම් වලින් අපි නිදහස් වෙන්න ඕනේ. ඔය පිළීමේ ඉඳලා කවදාකවත් නිවන් දකින්න බෑ. මම ඒක ඔබට විස්තර කරලා දෙන්නම්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගෙන් ගිහිල්ලා අහුවට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඉතින් මොනවා හරි කියන්නේ නැති අනුම ධර්ම hina හරි වෙන්නේ නැති. ඒ hina වුණාට පස්සේ හිතා ගන්න නැති හරි මං දැන් සෝතාපන්නයි හාමුදුරුවෝත් ඔන්න එකඟතාවයටපත් වුණා මං සෝතාපන්නයි කියලා. අනේ පින්වතුනි ගිහිල්ලා දැන් ගෙදර වෙනම කෝප්පයක් තියනවලු වෙනම පිඟානක් තියනවලු වෙනම පුටුවක් තියනවලු දැන් ඒ පුටුවේ ඉඳගෙන තමයි දන් වළඳන්නේ. ඒ වෙනම කෝප්පයක් වෙනම පිඟානක් තමයි පාවිච්චි කරන්නේ වෙනම කාමරයක් ඒ වෙනුවෙන් සූදානම් කරලා ඒ කාමරේ තමයි ඉන්නේ. කොහේ හරි පාටි එකට එහෙම ගියාට පස්සේ වෙනම ඉඳගෙන ඉන්නවා. එතකොට අනිත් අය කෑම එකක් එහෙම ගිහිල්ලා යාට බෙදලා ගිහින් දෙනවා. ඉතින් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මෙන්න සෝතාපන්න කෙනෙක් ඉන්නවා ඕගොල්ලෝ ගිහිල්ලා එයාගෙන් අහන්න. පව් කියලා හිතෙන්නේ නැද්ද පින්වතුනි?
මට නම් අවබෝධ කරගන්න හරි අමාරුයි පින්වතුනි. මේ මග වැඩෙන්න මාව නම් පය පිස්නා 20ට වැටෙනවා මේ බලු තත්ත්වයට වැටි යනවා. බලු තත්ත්වෙක මේ ගතියෙන් එහෙම නෙමෙයි. අර සමාජය කියන්නේ බලු තත්ත්වයට වැටෙනවා කියලා නිකන් අර මේ පහත්ම තත්ත්වයට වැටෙනවා කියලා. පල්ලෙහාටම වැටෙනවා. පල්ලංකෙටම වැටිලා යනවා. මට නම් ඒක හොඳ ආකාරව තේරෙනවා පින්වතුනි මග වැඩෙන්න පල්ලෙහාටම වැටි යනවා කියලා. ඉතින් මේ පල්ලෙහාට වැටි යන මිනිස්සෙක් කොහොමද මට හිතා ගන්න බෑ පින්වතුනි ඒ කොහොමද මේ තත්ත්වයන් උද්ගත කරගන්නේ කියලා. ඉතින් ඒකයි මම කියන්නේ මිනිස්සු ගොඩාරියක් පින්වතුනි මේ ධම්මග වරද්දගෙන කටයුතු කරන්නේ. ආරූඪ කරගත්ත වැඩපිළිවෙලක කටයුතු කරන්නේ. සමහර පිරිස් මම දැකලා තියෙනවා පින්වතුනි මුද්‍රා පානවා. ශාස්ත්‍රඥ වහන්සේ පාප මුද්‍රා පානවා පින්වතුනි මං අරිහත් කියලා හිතාගෙන. ඉතින් ලේසි පහසු මට හිතා ගන්න බෑ. මට හොඳ ආකාරම තේරෙනවා පින්වතුනි එහෙම එකක් නම් මේ ශාසනයේ තියෙන විදිහක් නෑ කියලා. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ පරම ශ්‍රේෂ්ඨයෙක් උන්වහන්සේට කිසිම පැත්තකින් අපිට ලං වෙන්න බෑ. කිසිම පැත්තකින් ලං වෙන්න පුළුවන් උත්මයෙක් නෙමෙයි. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ. නමුත් ඉතින් මිනිස්සු පින්වතුනි ඉතින් මම දැන් අරිහත් කියලා මම දැන් අනාගාමි මම දැන් සෝතාපන්න යාදී වශයෙන් හිතාගෙන කටයුතු කරනවා පිටින් මහා අපරාධයක් කරගන්නේ. හරියට වෙනව නම් පින්වතුනි පය පිස්නා 20ට වැටි මේ ගමන යනවා. තමන්ගේ යතින් තව කෙනෙක්ගේ හිත රිද්දෙන්න තියෙන වාර ගන්න හරිය අඩු වෙනවා. අන්න ඒව තුලින් තමයි පින්වතුනි තමන්ට මේ මග වැඩුණාද කියලා දැනගන්න වෙන්නේ. මම ගිය මාසේ කරපු දේශනාවේ මේ ස්ථානයේ හෝ වෙන ස්ථානවල මොනවා හරි දේශනාවල ඔබට ගොඩක් ගැප් වෙලා තියෙනද මේ සම්මා දිට්ඨියයි මිත්‍යා දිට්ඨිය අතර තියෙන වෙනස. හොඳට අවබෝධයට ගන්න මම සරල කාරණාවක් කියන්නම් පින්වතුනි. ඇලුනොත් පෙලෙනවා. ඔන්න ඕක අවබෝධ කරගන්න පළමු කොට. ඇලීම පෙලීමට හේතුවක්. ඇලුනද පෙලුණා. ඔය තියෙන හොඳ කර්මස්ථානයක්. හැම මොහොතකම ඇලුනද පෙලුණා. පෙලුනොත් ගිනි ගන්නවා. ඉතින් දෙයක් නෑ ආයිසරයක්. පෙලුනද දුකයි. ඒ දුකයි නම් පින්වතුනි මේ ලෝකය අසාරයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මේ ලෝකය අසාරයි කියලා අපි කියන තැනදී පින්වතුනි පොඩ්ඩක් ඔබ අවබෝධයට ගන්න ඕනේ කරුණක් තියෙනවා. ලෝකය අසාරයි කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක් පින්වතුනි. නිකමට හිතන්න මේ මේසෙට මිටියකින් ගහනවා කවුරු හරි. මිටියකින් මේ මේසෙට ගහනකොට පින්වතුනි අපිට රිදෙනවද? මේ මේසෙට මිටියකින් ගහනවා කෙනෙක් අපිට රිදෙනවද? නැහැ. හැබැයි පින්වතුනි ওই මිටියෙන් ගහන තැනට ඔබ අත තිබ්බොත් මොකද වෙන්නේ? අන්න රිදෙනවා. එහෙනම් පින්වතුනි අසාර වෙන්නේ මේ මිටියෙන් ගහන එකද? නැත්නම් අත තියෙන එකද? අත තියෙන එකයි අසාර වෙන්නේ. එහෙනම් මේ ලෝකය ගැන ප්‍රශ්නයක් නැහැ අපිට. මේ ලෝකෙට වෛර කරන්න හදන්න එපා කවුරුත්. මේ ලෝකයේ මේක තමයි මාව සසරට අරයි එහෙම එකක් නැහැ. මාව සසරට අරයි යන්නේ ලෝකය නෙමෙයි. ලෝකේ අසාර වෙන්න හේතුව තමයි පින්වතුනි ඇලුනොත් පෙලෙනවා. ඇලුනොත් පෙලෙනවා පෙලුනොත් දුකයි. අන්න ඒක නිසා තමයි පින්වතුනි මේ දේවල් අසාර වෙන්නේ. අසාර වුණා කියලා කියන්නේ වෛර කරන්න කියන අදහසට නෙමෙයි. කවදාක්වත් කියන්න බෑ මේ මිටිය තමයි මට මේ දුක ගෙනාවේ කියලා. දැන් ඔබට මොලයක් බුද්ධියක් තියෙනවා නම් මම මේ කියපු කාරණාව හිතලා බලන්න. මිනිස්සෙක් නිකන් මේ මේසෙට මිටියකින් තට්ටු කරනවා. දැන් ඔබට රිදෙන්නේ නැහනේ. ඔබ ඔකට අත තියෙනවා යටට. තිබ්බ ගමන් ඔබට රිදෙනවා. දැන් වැරද්ද කාගේද? වැරද්ද තමන්ගේද නැත්නම් මිටියේද නැත්නම් මේසෙද නැත්නම් අර මිනිස්සයාගේද? තමන්ගේ. ඔන්න ඕක දැකගත්ත කෙනා තමයි පින්වතුනි සම්මා දිට්ඨියටපත් වෙන්නේ. ඕක නොදකින්න තාක්කල් ලෝක සත්‍යය මිත්‍යා දෘෂ්ටියෙන් ඉඳගෙන මිටිය තෝ තමයි මගේ අතට මේව කළේ මනුස්සයා උඹ තමයි මගේ අතට ගැහුවේ මේසේ උඹ නිසා තමයි මට මේ වේදනාව ආවේ. ඔන්න ඔතනටපත් වෙනවා. ඊට පස්සේ පින්වතුනි මිටියට වෛර කරන්න පටන් ගන්නවා අර මනුස්සයාට වෛර කරන්න පටන් ගන්නවා අර මේසෙට වෛර කරන්න පටන් ගන්නවා. වෛරය තරහව ක්‍රෝධය කේන්තිය ඔය ඔක්කොම හටගන්නේ තමන් එක්ක නෙමෙයිනේ පින්වතුනි. තමන්ගේ හටගන්නා සිත් පරම්පරාවත් එක්ක නෙමෙයිනේ. ඔක්කොම හටගන්නේ අනිත් පිරිස කෙරෙහි. යන්නේ ඒක තමයි පින්වතුනි මුලාව කියලා කියන්නේ. ඒකයි කියන්නේ පෘථග්ජනයාට පින්වතුනි තමන් අකමැති දෙයක් ලෝකෙ සිද්ධ වෙනකොට දරා ගන්න බැරුව පින්වතුනි ලෝක සත්‍යයට බැනවදින්න පටන් ගන්නවා. ලෝක සත්‍යයට බැනවදිනවා ඒ වගේම පින්වතුනි ලෝක සත්‍යයට ගහන්න මරන්න පීඩාපත්පත් කරන්න පටන් ගන්නවා. අන්න ඒක නිසා තමයි පින්වතුනි අඩුම තරමේ සෝතාපන්න ඵලයටපත් වෙනකන්වත් මේ සීලය කියන එක පිළිහිටන්නේ නැත්තේ. සෝතාපන්න ඵලයටපත් වුණාට පස්සේ පින්වතුනි සමාදානයෙන් තොර වෙච්ච සීලයක් Taman තුර පිහිටනවා. පානාතිපාතම් පහය පානාතිපාතා පටවිරතෝ හෝති. නිහීත දණ්ඩෝ නිහීත සත්තෝ ලජ්ජී දයාපන්නී සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති කියන තැනට එනවා.
බහා තැබූ දනුමුගුරු ඇතිව බහා තැබූ දැල්ලුගුල් ආයද ඇතිව පාපයට ලැජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පීව කටයුතු කරනවා කියලා කිව්වේ ඔන්න ඔය පාළි වාක්‍යය තමයි. ඒක සිද්ධ කරන්න බෑ පින්වතුනි සාමාන්‍ය මිනිසෙකුට. ඒ කියන්නේ පෘථග්ජන කෙනෙකුට ඒක සිද්ධ කරන්න බෑ. ආර්ය කෙනෙකුට විතරයි ඒක පිහිටන්නේ. ඒ ලැජ්ජී දයාපන්නී කියන තැනට ඉන්න මේ දයාවටපත් වෙලා ඉන්නවා මේ සත්‍යයන්ට හිංසා පීඩා කරන්න බයයි ලැජ්ජයි. මේ වගේ පහත් වැඩවල නියැලෙන එක මහා ලැජ්ජ සහගතයි කියලා පින්වතුනි අර කාවැදිච්ච මනසක් ඒ කෙනාට තියෙන්නේ. ඒක නිසා ඒ කෙනා පින්වතුනි පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති. පානාතිපාතේ ප්‍රහාණය කළ තියෙන පානාතිපාතය ආයි කරන්නේ නැහැ කවදාක්වත් මේ කැමැත්තෙන් නම් එහෙම දෙයක් තමන්ගෙන් සිද්ධ වෙන්න ඉඩ තියන්නේ නැහැ. අන්න එහෙම වැඩපිළිවෙලක් තමයි පින්වතුනි මේ සෝතාපන්න ඵලයටපත් වුණාම වෙන්නේ. සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනෙක් කවදාකවත් තව කෙනෙකුට දොස් නගන්නේ නැහැ. තව කෙනෙකුට බයින්නේ නැහැ, තව කෙනෙක්ව හිංසාව පීඩාවටපත් කරන්නේ නැහැ. අමු පෘථග්ජන මානසික මට්ටම තමයි පින්වතුනි තව කෙනෙකුට හැමතිස්සෙම දොස් නගන එක මොකද හේතුව දැකලා නැහැ මොකද්ද මේකට හේතුව කියලා. මේසට බයින්නේ ඒක නිසා. මිටියට බයින්නේ ඒක නිසා. මිටිය උස්සලා පාත් කරන කෙනාට බයින්නේ ඒක නිසා. එහෙනම් යම් අවස්ථාවක Taman හරියටම තේරුම් ගත්තා නම් මොකද මොලයක් බුද්ධියක් තියෙන නම් මේක තේරෙන්නේ නැහැ පින්වතුනි. කෙලතොල්ලෙකුට තමයි මේක තේරෙන්නේ නැත්තේ. ಜಾති අන්ධයෙකුට ಜಾති බදරෙකුට තේරෙන එකක් නැහැ. නමුත් පින්වතුනි ඔබ උගත් බුද්ධිමත් මිනිස් ඔබට මේක තේරෙන්නේ නැහැ. ඔබට මේ දුක ගෙනත් දෙන්නේ කොහෙන්ද කියලා. ඔබ අත තියෙන නිසානේ පින්වතුනි ඔබට මිටිපාර වදින්නේ. ඒ මිටිපාර වැදුනහම ඔබ පෙලෙනවා. මොකද ඔබ ඇල්ලුවනේ ඇල්ලපු ගමන් ඔබට මේ මිටිපාර වදිනවා. මිටිපාර වැදෙනකොට ඔබ පෙලෙනවා. පෙලීම මහ ගිනි දුකක්. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දුකෙන් නිදහස් වෙන්න, පෙලීමෙන් නිදහස් වෙන්න පින්වතුනි ඔබ සංඛාර වඩනවා. සංඛාර වඩලා ඔබ එක්ක මිටිය තල්ලු කරලා දානවා උඩට. ඒ මිටිය උඩට තල්ලු කළාට පස්සේ ඔබට හරි ආස්වාදයි. ඒ ආස්වාදයට හිත පැඳලා ඉවරලා අත තියාගෙනම ඉන්නවා ඒකේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ආපහු සැරයක් අර මිටිය පල්ලෙහාට එනවා. ඒ ඇවිල්ලා ආපහු සැරයක් ඊළඟ ඇඟිල්ල චොප්ප කරලා දානවා. ඊට පස්සේ ආයි ඔබ පෙලෙන්න පටන් ගන්නවා. බලන්න ඇලුනහම පෙලෙන ගතිය. එහෙනම් කොතනකට හරි පිංගුතනි ඔබගේ ජීවිතේ ඔබ ඇලිලා තියෙනවා නම් ඕන් ඔය ඇලිච්ච තැනින්ද ඔබ පෙලෙනවා ඒකාන්තයෙන්ම. ඒ පෙලෙනකොට ඔබට පෙලීම දරා ගන්න බැරි නිසා පිංගුතනි ඔබ අபிසංකාර වඩනවා. කාය වචී මනෝ අபிසංකාර වඩනවා. කාය වචී මනෝ අபிසංකාර වැඩුවට පස්සේ පිංගුතනි ඒකේ ප්‍රතිඵලයක් විදිහට අර පෙලීමෙන් නිදහස් වෙනවා. එතකොට හරි ආස්වාදයි. පෙලින තැනකින් නිදහස් වෙනකොට ආස්වාදේ ලැබෙනවා. ඒ ආස්වාදයේ ලැබෙනකොට පිංගුතනි ආස්වාදයට ලෝක සත්‍යය ඇලෙනවා. ආස්වාදයට ඇලුනට පස්සේ මට මේ ආස්වාදයේ දුන්නේ අහවල් මේ ෆෑන් එකය, මේ ආස්වාදයේ දුන්නේ කාන්තාවයේ, පුරුෂයායේ, පුතායේ, දුවේ ආදී වශයෙන් පිංගුතනි ඔළුවට වැටෙනවා මේ ආස්වාදයේ දුන්නේ කවුද කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? හරිය ලොකු වටිනකමක් හට ගන්නවා. මෙන්න මේ චක්‍රය තමයි පිංගුතනි පටිච්චසමුප්පාද චක්‍රය වශයෙන් මේ විස්තර විග්‍රහ කරලා තියෙන්නේ. අර තමන්ට ආස්වාදයේ කියන එක ලැබෙනකොට මොකද වෙන්නේ පින්වතුනි? ඒ ආස්වාදයේ ලැබුණේ මෙන්න මේ වස්තුවෙන් කියලා ඒ වස්තුව හෝ පාට හෝ ශබ්දේ හෝ මොකක් හරි එකකට හිත තියාගන්නවා. ඒ හිත තියාගත්තට පස්සේ පින්වතුනි ඒක ගැන ලොකු වටිනකමක් තමන්ට ඇති වෙනවා. බලන්න ඔබගේ ජීවිතයේ ඔබට වටිනම දේවල් අරන් බලන්නේ හැම වටින දෙයක්ම ඔබට ආස්වාද දෙන්නේව නෙමෙයිද කියලා. හොඳට බලන්න කල්පනා කරලා. ඔබගේ ජීවිතයේ වටින පළවෙනිම කෙනා ඔබගේ දරුවා නම් බලන්න දරුවා ආස්වාද දෙන්න නිසා නේද කියලා ඔබට ඔච්චර වටින්නේ දරුවා. ඔබට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක දරුවෙක් කුඩුකාරයෙක්, අනිත් දරුවා ડોක්ටර් කෙනෙක්. ඔබට වැඩිපුරම වටින දරුවා කවුද කියලා ඔබ දන්නවනේ හොඳ ආකාරව. එක දරුවෙක් ඇවිල්ලා ඔබට ගහලා බිම දාලා පාගල යනවා. අනිත් දරුවා ඇවිල්ලා ඔබට මලින් පහනින් පුදලා කන්න බොන්න දීලා ඔක්කොම සාතු සප්පායම් කරනකොට ඔබට තේරෙනවනේ පිංගුතුනි කවුද කියලා මේ කියන්නේ. එහෙනම් Tamanට යම් අවස්ථාවක ආස්වාද දෙනවා නම් ඒ ආස්වාද දෙන වස්තුවට පිංගුතුනි Tamanට වටිනකමක් තියෙනවා. මේ මුදලට වටිනකමක් තියෙන්නේ ඇයි? මුදල් වලට වටිනකමක් තියෙන්නේ ඇයි කියලා හිතලා බලන්න. මුදල් වලට වටිනකමක් තියෙන හේතුව තමයි පිංගුතුනි තමන්ට ආස්වාදී දෙන වස්තුන් ගන්න පුළුවන් එකම ඒකකේ තමයි මුදල් කියලා කියන්නේ. ඒක නිසා පිංගුතුනි මුදල් වලට ලොකු වටිනකමක් තියෙනවා. මිනිස්සු උදේ ඉඳලා රැය වෙනකම් මුදල් හරි හම්බ කරගන්න හදනවා. මොකද එකම හේතුවයි තියෙන්නේ තමන්ට ආස්වාදී දෙන වස්තුවක් ලං කරගන්න පුළුවන් ක්‍රමයක් විදිහට දකින්න නිසා. එහෙනම් හොඳ ආකාරම දැක ගන්න ඕන කාරණාව තමයි පිංගුතුනි ආස්වාදයක් දෙනවා කියලා දැනෙච්ච ගමන් ඒකට වටිනකමක් හට ගන්නවා. අන්නේ වටිනකම හටගත්ත ගමන් පිංගුතුනි ඇලීමක් හට ගන්නවා. ඉච්ඡාවක් කැමැත්තක් හට ගන්නවා. ඒ කැමැත්ත හටගත්ත ගමන් පෙලෙන්න පටන් ගන්නවා. පෙලිච්ච ගමන් පිංගුතුනි දුකයි. ඔන්න ඔය වැඩ පිළිවෙල තමයි යන්නේ. දැන් මේක දරා ගන්න බැරි නිසා පිංගුතුනි දුකෙන් නිදහස් වෙන්න හදනවා. දුක නැති කරගන්න නෙමෙයි හදන්නේ, පෙලීම නැති කරගන්න නෙමෙයි හදන්නේ, පෙලීමෙන් නිදහස් වෙන්නයි ඕනේ ලෝක සත්‍යයට. පෙලීමෙන් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය තමයි පිංගුතුනි අபிසංකාර වඩන එක.
ඒක නිසා මොකද කරන්නේ? ඔන්න අபிසංකාර වඩනවා. අபிසංකාර වඩලා ඉවරලා ආපහු සැරයක් හරි ආස්වාදයි අන්න ආස්වාදයට බැඳුනා. ආස්වාදයට බැඳුනහම කැමැත්ත හටගත්තා. කැමැත්ත හටගත්තා ඔන්න ආයෙ ගමන යනවා. මෙන්න මේ වැඩපිළිවෙල තමයි පින්විතනි මේ සිද්ධ කරන්නේ. එතකොට ඔබ මේ මම කියලා කෙනෙක් හෝ වේවා පින්විතනි මේ වෙලාවේ ඔබ මේ පැවැත්මක් කියලා හදාගෙන ඉන්නේ මොකද්ද? මෙන්න මේ කියන ආස්වාදී කය ගොඩනගන වැඩපිළිවෙල. මේ ආස්වාදයේ වේගෙන් ගොඩනගන ඒවට කියනවා පින්විතනි සැපවත් ජීවිත ගත කරනවා කියලා. කෙනෙක් සැපවත් ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ පින්විතනි මේ ආස්වාදයේ වේගෙන් ගොඩනගනවා. ඒ කියන්නේ අபிසංකාර අධික වේගෙන් කරගන්නවා. අபிසංකාර අධික වේගෙන් කරගන්න පුළුවන් සල්ලි ටිකක් වැඩිපුර තියෙන කෙනෙකුට. ඉක්මනට කරගත්ත හැකි. ඒක නිසා පින්වතුනි මේ ආස්වාදයට හිත බැඳිච්ච මිනිස්සයා සල්ලි රැස් කරන්න උත්සාහ කරනවා පුළුවන් තරම්. මොකද ඉක්මනට ආස්වාද ගන්න. මොකද ඉක්මනට පිළීමෙන් නිදහස් වෙන්න. ඔබ සියලුම දෙනා දන්න කාරණාව තමයි පින්වතුනි ඔබ පෙළෙද්දි. ඔබට ඉක්මනට පිළීමෙන් නිදහස් වෙන්න ඕනේ නේද? ඔබ පෙළෙනකොට පිළීමෙන් නිදහස් වෙන්න විනාඩි 5ක්ද ගන්න විනාඩියක්ද ගන්න ඕනේ ඔබට. ඔබ වැඩිපුරම කැමති කොච්චර වෙලාවකින් නිදහස් වෙන්නද? විනාඩියකින් නිදහස් වෙන්න. ඒක නිසා තමයි පින්වතුනි මේ ලෝකේ මිනිස්සු පව් කරන්නේ. මොකද පෙළෙනකොට පෙළීමෙන් නිදහස් වෙන්න නම් පින්වතුනි අபிසංකාර වඩන්න ඕනේ. අபிසංකාර වන්නකොට පුණ්‍ය අපුණ්‍ය ආනෙන්ජ කියන ඔය තුනෙන් එකක් තමයි වඩන්න තියෙන. ආනෙන්ජ කියන ඒවා සාමාන්‍ය මනුස්සයන්ට ගෝචර එකක් නෙමෙයි. අරූපාවචර දැහන්තල ගැන මේ කතාව තියෙන්නේ. ඒක පොඩ්ඩක් අයින් කළා දාම. ඒතර පුණ්‍ය අපුණ්‍ය කියන අபிසංකාර දෙකයි තියෙන්නේ. ඔය පුණ්‍ය අපුණ්‍ය කියන අபிසංකාර දෙකෙන් ලේසියම වඩන්න පුළුවන් අபிසංකාරය මොකද්ද? අපුණ්‍ය අபிසංකාරය. ඒක නිසා පින්වතුනි මිනිස්සු පෙලිච්ච තප්පරේට අபிසංකාරය වඩලා ඉවරයි. හොඳට කල්පනා කරලා බලන්න පින්විතනේ ඔබ ටීවී එක බලනකොට හරි කමන්නේ එකපාරට ලයිට් ගිහිල්ලා ආවොත් එහෙම චක් කියන සද්ද ඔබේ කටින් පිටට එන්නේ නැද්ද කියලා? කකුල කොයි හරි වැදුනොත් එහෙම චක් කියන සද්ද පිට වෙන්නේ නැද්ද කියලා? ඒ තප්පරේට පින්විතනේ අර පෙලීමෙන් ඔබ නිදහස් වෙනවා. ඒ පෙලීමෙන් නිදහස් වෙන සියුම් දේශයක් කියන එක හට ගන්නවා. ඒකයි කියන්නේ පින්විතනේ ලේසි පහසු දෙයක් නෙමෙයි දිව්‍ය ලෝකයකට යනවා කියන එක. ලේසි පහසු දෙයක් නෙමෙයි බ්‍රහ්ම ලෝකයකට යනවා කියන එක. එතකොට නිකම්ම හිතලා බලන්න චුක් කියන සද්ද පිට වෙන්නේ දේශයෙන් නම් පින්විතනේ. බින්දු මාත්‍රි හරි දේශයෙන් නම් හිතලා බලන්නකො මේ කාට හරි බයිනවා කියලා කියන්නේ ලේසි පහසු වැඩක්ද කියලා. කාට හරි බයින්න අபிසංකාර වැඩිලා විරලා පින්විතනේ කාය වචී මනෝ අபிසංකාර වඩ වඩා මේ කටයුත්ත කරනවා කියන්නේ. එතකොට හිතන්න ඔබ පැය භාගයක් කාට හරි බයිනවා කියලා. ඒ පැය භාගයක් බයින වෙලාවේදී පින්විතනේ ඔබට ගොඩ නැගෙන අபிසංකාරතෝගේ මෙච්චරයි කියලා කියන්න බෑ. මහා විනාශයක් ඔය කරගන්නේ ඔබ. ඒකයි ඔබට කියන්නේ පින්විතනේ මේ ලෝකයේ උලාකන්නේ උන්ට ලෝකේ උලාකන්න දීලා පැත්තකට වෙන්න. මේක ලේසි පහසු දෙයක් නෙමෙයි. පුළුවන් තරම් තමන්ව නිදහස් කරගන්න පිළිදෙන අර පුංචි දෙයි චක් ගන්න වෙලාවෙත් ඔබට පාපයක් පිරෙනවනම් අර විතක්ක ਵਿਚාර නගනගා වචී සංකාර වඩ වඩා ශබ්ද පිට කරන අවස්ථාවක නිකන් හිතලා බලන්න පින්විතනේ ඔබගේ කය චලනය වෙන්නේ කට චලනය වෙන්නේ දිව ගිහිලා තල්ලේ වදින්නේ දත්වල වදින්නේ තාලුජ දන්තද කිය ශබ්ද පිට වෙවි එන්නේ. කාය වචී මනෝ තුනෙන්ම පින්විතනේ පුදුමාකාර අපුණ්‍යාභි අபிසංකාරතෝකයක් වඩන්නේ. මේවා ලේසි පහසු දේවල් නෙමෙයි පින්විතනේ. ඒකයි මම කියන්නේ පෘථග්ජනයාට මේ ගැන හැඟීමක් නැහැ. මොකද ඒක දන්නේ නැහැ මේව ගැන. නමුත් අවබෝධයටපත් වුණාට පස්සේ හොඳාකාරම තේරෙනවා පින්විතනේ මගේ වල මමම නේද මේ කපාගන්නේ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ නවවිධ අගාධ වස්තු කියලා. අගාධයක් කියලා කියන්නේ වැන්නොක් ගොඩට එන්න ලේසි වෙන එකක් නෙමෙයි. අගාධය කියන එක ඔබ දන්නවනේ මරියානා අගාධය කියලා එහෙම තියෙන්නේ. වල කියන එක නෙමෙයි නෝ කියන්නේ. වලකට නම් වැන්නොත් ආපහු ගොඩ එන්න පුළුවන්. ඉතින් අර රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්න එපා. හරි. රෑ හින්දානේ වැටුනේ. ඒකින්ද දවල් වැටෙන්න එපා. ආලෝකේ තියනකොට ඔය වලෙන් නැගිටලා ගොඩට වරේ. එහෙම පුළුවන්. නමුත් පින්වතුනි අගාධයකට වැටිච්ච කෙනෙකුට ලේසි වෙන්නේ නැහැ ඕකෙන් ගොඩට එන්න. ඒකයි ඔබට කියන්නේ පින්වතුනි හරියාකාරව මේ දහම් න්‍යාය ධර්මය අවබෝධ කරගෙන හිමීට මේ ගමන යන්න. මොකද මේ හේතුව පින්වතුනි මේ තථාගතයන් වහන්සේගේ දහම. තථාගතයන් වහන්සේගේ දහම හොඳටම දන්න උත්තමයා තමයි තථාගතයන් වහන්සේ. එන හැමතිස්සෙම අන්නේ තැන ඉඳගෙන කටයුතු කරන්න. අහං නජානාමි භගවා ජානාති කියන තැනම කටයුතු කරන්න. කවදාකවත් හිතන්න යන්න එපා මමත් දන්නවා තථාගතයන් වහන්සේත් දන්නවා කියන තැනට යන්න එපා. එතනට ගියොත් ඔබ පරාදයි. අපි හැමතිස්සෙම කටයුතු කරන්නේ පින්වතුනි අහං නජානාමි අනේ මන්නම් දන්න දෙයක් නෑ තථාගතයන් වහන්සේමයි දන්නේ. භගවා ජානාති. ඔන්න ඔතනම ඉඳගෙන කටයුතු කළා නම් පින්වතුනි එතකොට තථාගතයන් වහන්සේ කියන්නේ මොකද්ද දේශනා කළේ මොකද්ද මේ කරගෙන යන්න කියලා දේශනා කළේ මොකද්ද අන්න ඒක විතරයි අපි කරන්නේ. අන්න එතකොට අපි සූත්‍රවල විමස බලනවා තථාගතයන් වහන්සේ මොනව කරන්න කියලා දේශනා කළා තියෙන්නේ කියලා. අන්න ඒකට අනුව ඊට පස්සේ පින්වතුනි අපි කටයුතු කරගෙන යනවා. අන්න එතකොට ඔබට නිවන කියන එක සාක්ෂාත් කරගන්න පුළුවන්. නැත්නම් එහෙම පින්වතුනි ඔබ හිතාගත්ත නිවනකට තමයි ඔබට යන්න වෙන්නේ.
ඔබ හිතාගෙන හිටියනම් හරි දැන් මම ඔක්කොම කරගෙන ඉවරයි කියලා. ඉතින් ඔබට එහෙම හිතාගෙන හිටිය හැකියි. මෙතන ඉන්න කෙනෙකුට ඕන සක්විති රජුරෝ කියලා හිතා ගන්න පුළුවන්. මමයි රටේ ජනාධිපති කියලාත් හිතාගෙන ඉන්න පුළුවන් ඕන නම් අර පිස්සන් කොටුවේ තියෙන එහෙමයි ඕනේ තරම්. ඊළඟ බලන්න ජනාධිපති පිස්ස නැද්ද කියලා පිස්සන් කොටුවේ. දොස්තර පිස්ස නැද්ද කියලා පිස්සන් කොටුවේ. ඕනේ තරම් ඉන්නවා. ඩ්‍රයිවර් පිස්සෝ, රේසින් කාර් පිස්සෝ ඕනේ තරම් ඉන්නවා. ගිහිල්ලා බැලුවා නම් හරි. ඒගොල්ලන්ගෙන් ඇහුවොත් එimhe ඔයා කවුද? මම ජනාධිපතිනේ. ඔබට පේන්නේ නැද්ද කියලායි. එහෙනම් මේ අවබෝධයෙන් යා යුතු ගමනක් පිටුතුනේ. මේ අවබෝධයෙන් යනකොට ඔබට හොඳ ආකාරයෙන් පේනනේ ඇලුනොත් පෙලෙනවනේ. එහෙනම් යම් තැනක පිටුතුනේ ඒ පෙලුනොත් ආස්වාදේ එනවනේ. ඇයි? පෙලීච්ච කෙනා පෙලීම දරාගෙන ඉන්නේ නැහනේ. ඒ කෙනා අபிසංකාරයක් කරලා ආස්වාද ගන්නවනේ. එහෙනම් පිටුතුනේ ඔබට මේ ලෝකේ යම් දවසක ආස්වාදයක් ලැබුණා නම් ඒ කියන්නේ ඔබ පෙලිලා නේද? ඒ කියන්නේ ඔබ ඇලිලා නේද? එහෙනම් ඔබ තාම මේ වැඩේ කරගෙන ඉවර නෑ නේද? ඉතින් බලන්න ඔබට දැන් බලා ගන්න පුළුවන් නේ කර්තව්‍යය. ඇයි? නිවන කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? රාගක්ඛයෝ නිබ්බහනං, ද්වේෂක්ඛයෝ නිබ්බහනං, මෝහක්ඛයෝ නිබ්බහනං. රාග, ද්වේෂ, මෝහ කියන තුන සහ මුලින්ම දුරු කරගත්තා නම් නිබ්බහනං. දැන් ඕක ටිකක් ගැඹුරු නිසා ඕක ටික සරලව දේශනා කළානේ සතාගතයන් වහන්සේ. යෝතස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. එහෙනම් ඒ තණ්හාවේ ඉතිරි නැතුව ශේෂ නැතුව බින්දු මාත්‍රියවත් පින්වතුනි ඉතිරියක් නැතුව ඒ තණ්හාවෙන් අත මිදලා ගියා නම් චන්දරාගයේ සහ මුලින්ම උගුල්ලලා දැම්මනම් ආන් ඒ කෙනා නිවන පරිපූර්ණ කරගත්තා. එහෙනම් දැන් ඔබට නිවන පරිපූර්ණේ කරගන්නවා නම් පින්වතුනි ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? පෙලෙනවද බල බලා නිදහස් වෙන්න. පෙලීම නැති කරගන්න. මේ ලෝකේ ඉන්න සත්වයා පින්වතුනි පෙලීමෙන් නිදහස් වෙන්න හරි දක්ෂයි. ඒක ඔබ දන්නවනේ හොඳ ආකාරව. මේ ලෝකේ ඉන්න සත්වයා පෙලීමෙන් නිදහස් වෙන්න හරි දක්ෂයි. ඔබ එහෙම කරනව නේද? ඔබ පෙලීමෙන් නිදහස් වුණා නේද මෙච්චර කාලයක්? තාමත් පෙලීමෙන් නිදහස් වෙනවනේ. පෙලීමෙන් නිදහස් වෙන්නේ නැති අරිහතුන් වහන්සේ විතරයි. ඇයි ඒ? මේ පෙලෙන්නේ නැහැ නිදහස් වෙන්න. අරිහත් ඵලයේ ලබන කම්ම අඩු වැඩි වශයෙන් සියලු දෙනාම පින්වතුනි පෙලෙනවා නිදහස් වෙනවා පෙලෙනවා නිදහස් වෙනවා. එහෙනම් අරිහත් ඵලයේ ලබන කම්ම සියලුම දෙනා අபிසංකාර වඩනවා. ඒක නවත්තන්න බෑ කාටවත්. පෙලෙන්නේ ඇලිච්ච නිසා. ඇලෙන්නේ වටිනකමක් නිසා. වටිනකම ආවේ ආස්වාද දෙනවා කියලා හිතන් ඉන්න නිසා. ආස්වාදය අවබෝධ කරගත්තේ නැති නිසා. ආස්වාදය මොකද්ද කියලා අවබෝධ කරගත්තා නම් ඒකට වටිනකමක් දෙන්නේ නැහැ. වටිනකමක් දෙන්නේ නැත්නම් ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැත්නම් පෙලෙන්නේ නැහැ. පෙලෙන්නේ නැත්නම් දුක නැහැ. ඔන්න ඕක තමයි පින්වතුනි න්‍යාය ධර්මය. එහෙනම් දැන් මේ න්‍යාය ධර්මයත් එක්කනේ අපි කටයුතු කරන්න ඕනේ. ඒකදී පින්වතුනි ඔබට හිතෙනවා නම් ඔබ පෙලෙනවා කියලා. ඒ කියන්නේ ඔබ ඇලිලා. ආය යහන්න දෙයක් නැහැ ඒකේ. ඒ කියන්නේ ඔබ ඒ දෙයට ඇලිලා. මොකක් හරි දෙයක් නිසා ඔබ පෙලෙනවා නම් ඔබ ඒ දෙයට ඇලිලා ඉන්නේ. ඔබටම අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් මේ නිවන් මඟ කියලා කියන්නේ මේ නිවන කියලා කියන්නේ සියලු පෙලීමෙන් නිදහස් වීමනේ. සියලු පෙලීමෙන් නිදහස් වුණා කියලා කියන්නේ පින්වතුනි ඔබ ඇලීමෙන් නිදහස් වෙලානේ. ඔබ තවදුරටත් ඇලෙන්නේ නැහනේ. ඔන්න ඔය ක්‍රමවේදේ. එතකොට පින්වතුනි දැන් මේ ඔය ගැන කතා කරගෙන යනකොට අවබෝධයට ගන්න ඕනේ ඊළඟ කාරණාව තමයි මේ ඔබට කවුරුත් ගහනවා කවුරුත් බයිනවා කියන සංකල්පයක්නේ දැන් ලෝකේ තියෙන්නේ. මං අකමැති රූප පෙන්නනවමු. මං අකමැති ශබ්ද දානවමු. ආදි වශයෙන්. ළමයෙක් ඉන්නවා ලස්සනට සින්දු කියනවා. තව ළමයෙක් හූ තියනවා. අර හූ තියන ළමයාට බයිනවා. අර ලස්සනට සින්දු කියන ළමයාට ඇලෙනවා. ඔන්න ඔයගේ වැඩපිළිවෙලක් පින්වතුනි මේ ලෝක සත්‍යයේ තියෙන්නේ. එතකොට බලන්න දැන් මේ ලෝක සත්‍ය හැමතිස්සෙම හිතන්නේ පින්වතුනි අර අන්නේ පුද්ගලයෝ දෙන්න ගැන නේද? ඒකයි මේ ලෝකෙට ඇලිච්ච මිනිස්සයා පින්වතුනි හැමතිස්සෙම මේ බාහිර වස්තුත් එක්ක තමයි ඇලෙන්නේ ගැටෙන්නේ වැඩපිළිවෙල කරන්නේ. සතුට හොයන්නේ බාහිර වස්තුන්ගෙන්. මතකයි නේද ඔබට පුංචි කාලේ ඉඳලා අම්මලා ඔලුවට දාපු ගිනි ගෙඩි ටික? රැස් කරපම් පුතේ පොඩ ගහපම් පුතේ ගොඩ ගහන්න ඔබට පුදුම සතුටකින් ඉන්න පුළුවන් පුතේ කියලා ගැහුවා නේද? දුන්නා නේද ලොකු ගිනි ගෙඩියක්? ඉතින් ඔබ තාමත් ඒක ඔබගේ දරුවන්ට දෙනවා නම් පින්වතුනි මහා අසාධාරණයි. ගොඩ ගහපම් පුතේ ගොඩ ගහපම් ඉගෙන ගනින් පුතේ හොඳට ඉගෙන ගනින් හොඳ රස්සාවක් කරපම් හොඳට වැහමින් ගොඩ ගහපම් ගොඩ ගහන්න ඔබට මේවා හරි සාරයට හම්බ වෙනවා කියලා. එහෙම කියලා පින්වතුනි අද ඔබ ගොඩ ගහගෙන ඉන්නලා ඔබට සතුටකින් ඉන්න පුළුවන්ද? මෙතන ඉන්න හැමෝටම ඉඩ කඩම් වද්ද පිට ගේ දොර වාහන ඔක්කොම තියෙනවනේ පින්වතුනි. ඔබ සතුටෙන්ද ඉන්නේ? අන්න ඒකයි පින්වතුනි මිනිස්සු ඔන්න ඔය කියන දෘෂ්ටිගත වුණාට පස්සේ මිනිස්සු බාහිරින් හොයන්න පටන් ගන්නවා සතුට. බාහිර වස්තු වලින් සතුට හොයන්න පටන් ගන්නවා පින්වතුනි. සතුට තියෙන්නේ අතහැරීමෙන් නොයල්මෙන් මිදීමෙන් කියලා කවුරුත් ඔබට කියලා දුන්නේ නැති නිසා ඔය ප්‍රශ්නේ උදා වුනේ.
හිතාගත්තේ රැස් කරන්න ගොඩ ගහගන්න පිරිස හරි කමන්නේ මට මෙච්චර පිරිසක් ඉන්නවා කියලා ගොඩ ගහගන්න හදන සමහර පිරිස්. එතනින් තමව ගිනි ගන්නවා කියන එක තේරෙන්නේ නැහැ ලෝක සත්‍යයට. ඇයි හේතුව පින්වතුනි තාම මේ ආර්ය ගෝත්‍රයට ආර්ය කියන කුණසර ඇතුල් වෙලා නැහැ. තාම පෘථග්ජන ගෝත්‍රය බිඳගෙන නැහැ. ඒක නිසා පින්වතුනි අමු පෘථග්ජන හැඟීමෙන්ම කටයුතු කරගෙන යනවා. එතකොට පේන්නේ මේ ගොඩ ගැහෙන්න මේ මගේ පිරිස මේ මගේ කොටස මේ මගේ මෙච්චර සල්ලි මෙච්චර තියනවා කියලා පින්වතුනි යන්න එතනින් සතුටටපත් වෙනවා මේ කියන අන්ධබාල පෘථග්ජනයා. ඒක තමයි හැටි. පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විහඤ්ඤති යත්තාහි යත්නෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං. එතනයි තියෙන්නේ මේ බාලයාට පින්වතුනි මෙච්චර දරුවෝ මට ඉන්නවා මේ දරුවෝ අරේ මෙහෙ මේ ඉන්නේ ආදී වශයෙන් කියලා හරි සතුට වෙනවා. මෙච්චර සල්ලි තියෙනවා මේ අර කඩපැලියම මගේ මේ මෙතන තියෙන කඩපැලියම මගේ අර තට්ටු පහේ ගෙවල් දෙකම මගේ අර බලපන් අර කාර් දෙකම මගේ මම අර ඉන්නම් කාර් එකට මම සල්ලි බඳලා තියෙන්නේ. ඒ බාලයාගේ විදිහ. බාලයා හරි ප්‍රීතියටපත් වෙනවා පින්වතුනි මේ දේවල් එක්ක. නමුත් අත්තාහි අත්තනෝ නැත්ති තමන්ටවත් තමන්ගේ විහිට තමන්ටවත් නැති වෙන වෙලාව වෙනකොට පින්වතුනි කුතෝ පුත්තෝ කුතෝ ධනං. ඒකයි තියෙන්නේ. ඔබගේ මැරි චාච්චියා මගේ සෝනට ගිහිල්ලා පින්වතුනි වල ගලවල ඉවර වෙලා අර ඇට තැකිලි වලින් අහලා බලන්න කො උඹගේ දරුවෝ. කො උඹට තිබිච්ච ධනය. දැන් උඹ කොහෙද උඹ ඉන්නේ? අහලා බලන්න පින්වතුනි මේකයි ලෝකේ තියෙන යථාර්ථය අඳුන ගන්න නැතුව ලෝකේ උලා කන්න පුරුදු වෙන කෙනා පින්වතුනි නිකං අපරාධේ මනුෂ්‍ය ජීවිත නාස්ති කර ගන්නවා. එහෙනම් මේ ලෝක සත්‍යයට ඇඟිල්ල දික් කරන්න කලින් හොයලා බලන්න ඕනේ දෙන්නේ පින්වතුනි අර ලස්සන සින්දුවක් කියන ළමයාට ඇලෙන්නවත් අර හූ තියෙන ළමයාට ගැටෙන්නවත් කියන ඒ සංකල්පයට ආවට පස්සේ පින්වතුනි අපි පොඩ්ඩක් හොයලා බලමු මොකද ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. අවිද්‍යාව තෘෂ්ණා මූලික කරගෙන පින්වතුනි ඔබ කයක් හදාගත්තා. ආන් ඒ කයට තමයි මේ උපදිය කියලා කියන්නේ. ඔය කය හදාගත්තට පස්සේ පින්වතුනි දැන් ඔබට නිරුපද්‍රිත ඇස් දෙකක් තියෙනවා. නිරුපද්‍රිත ඇස් දෙකත් එක්ක සවිඥානික කයක පිහිටපු නිරුපද්‍රිත ඇස් දෙකක් දැන් ඔබට තියෙනවා. ඒ නිරුපද්‍රිත ඇස් දෙකක් ඔබට තියෙනකොට සවිඥානික කයේ පින්වතුනි එතනින් එහාට මොකද කරන්නේ? කර්ම ශක්තිය විසින් විපාක වශයෙන් පින්වතුනි රූප ගෙනල්ලා ඔය ඇහැ ඉස්සරහ ගහනවා. ශබ්ද ගෙනල්ලා මේ කනට ගෝචර කරවනවා. නැත්තම් මෙච්චර ලෝකේ ශබ්ද තියෙද්දි පින්වතුනි මේ වෙලාවේ ඔබට මේකම ඇහෙන්න හේතුවක් නැහැනේ. නිගමන හිතලා බලන්න ශබ්ද නම් කොච්චර කෝටි ප්‍රකෝටි ගණක් ලෝකේ තියෙනවා පින්වතුනි. නමුත් මේ වෙලාවේ ඔබට ඇහෙන්නේ මේකනේ. සමහර වෙලාවට දැන් පල්ලෙහා ඉන්න කෙනෙකුට නම් සමහරට මේ බණ ඇහෙන ගමන් එහා පැත්තේ කෙනා ගොරෝටන්නත් ඇහෙනවා ඇති. නමුත් මෙතන ඉස්සරහින් ඉන්න අයට ගොරෝණ හඬ තාම ඇහෙන්නේ නැහනේ. එහෙනම් දැන් බලන්න පින්වතුනි එතන ඇයි එහෙනම් මේ ඉස්සරහින් ඉන්න අයට ඇහෙන්නේ නැතුව අර කියන පුද්ගලයා හෝ පුද්ගල පිරිසට විතරක් මේ ගොරෝණ හඬ ඇහෙන්නේ. එහෙනම් මේ කර්ම ශක්තිය විසින් පින්වතුනි මේ ගිහිල්ලා මේතන ගෙනත් ගහනවා. කර්ම ශක්තිය විසින් අර කියන ශබ්දේ හෝ ගන්ධේ හෝ රසේ හෝ පොට්ටබ්බේ හෝ ධම්මේ හෝ ගෙනල්ලා පින්වතුනි ඒ කියන ඉන්ද්‍රිය ගාව අතාරිනවා. එහෙනම් ඒ තමන් කරගත්ත කර්ම ශක්තිය නිසා. එතකොට තමන් කර්ම ශක්තියක් කරගන්නේ නැහනේ නිකන්. අවිද්‍යා තෘෂ්ණා මූලිකව තමයි කර්ම ශක්තිය කරගන්නේ. එතකොට අවිද්‍යා තෘෂ්ණා මූලික වෙලා කර්මය කරගත්තට පස්සේ පින්වතුනි ඒ ශක්තිය ඔබට නැවත වතාවක් විපාක වශයෙන් එනවා. කම්මා විපාකා වත්තන්ති කියලා දේශනා කළේ ඒකයි තථාගතයන් වහන්සේ. අන්න අර කර්මය විසින් විපාකය රැස් කරලා ගෙනත් දානවා. ඒ විපාකයක් වශයෙන් මොකද උනේ? අර ඇහැට අර රූපේ පේනවා. දැන් එහෙනම් පින්වතුනි ඇහැ ඉස්සරහට ඒ රූපය ආවේ කර්මයකට අදාළ විපාකයක් විදිහට නම් දැන් ඔබ කාටද බයින්නේ මට කැත රූප පෙන්නුවා කියලා? මම ඔබට යම් දවසක් දේශනා කළානේ මේක වන් මෑන් ෂෝ එකක් කියලා තනිකර මේ නිවන් මඟ සහ මේ ජීවත් වෙන වැඩපිළිවෙල තනිකර වන් මෑන් ෂෝ එකක්. ලෝක සත්‍යය මානෙටපත් වුණාට පස්සේ තමයි පින්වතුනි මේ අනිත් ලෝක සත්‍යය ගැන හැමදෙස්සම හිතන්න පටන් ගන්නෙ. නැත්තම් මේක තනිකරම වන් මෑන් ෂෝ එකක් විතරයි. මුගලන් මහරහතන් වහන්සේට හොරු ගැහුවා කියලා මුගලන් මහරහතන් වහන්සේ හොරුන්ට බයින්න ගියේ නෑනේ. ඇට කැඩෙනකන් කෑලි කෑලි වලට කැන්නකන් ගැහුවත් පින්වතුනි බයින්න ගියේ නෑ. මොකද උන්වහන්සේ හොඳ ආකාරව දන්නවා මේ පොට්ටබ්බයක් මේ එන්නේ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා පොළු පාරක් ගහනවා අතට. ඔය අතට පොළු පාරක් ගැහුවට පස්සේ පින්වතුනි මේ අතේ ඕක වදිනකන් අපිට ප්‍රශ්නයක් නැහැනේ. අතේ ඕක වැදුනනේ. ඒ වැදුනට පස්සේ දැන් රිදෙනවනේ Tamanට. එහෙනම් පින්වතුනි ඔය අතේ ඕක වදින වෙලාව කියලා කියන්නේ මොකද්ද? මේ කයයි පොට්ටබ්බයයි සම්බන්ධ වෙන වෙලාව නේද? මේ කය කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් හදාගත්ත කයනේ. ඒ වගේම පින්වතුනි ඔය ආපු පොට්ටබ්බ රූපය කියන එකත් අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් මේට කාලයකට කලින් හදාගත්ත එකකට විපාකයක් වශයෙන් ඇවිදින්න ඉවරලා දැන් ඔබගේ අතේ වැදුනා. එහෙනම් කයට පොට්ටබ්බයක් එන්නේ පින්වතුනි යාර කර්මයකට අදාළ විපාකයක් විදිහට. එහෙනම් දැන් අර පොල්ලෙන් ගහපු එකට මැල්ල වැඩක් තියනවාද? ඔබට මතකද සසර ගනුදෙනුව කියලා මම කතා කළේ පින්වතුනි දේශනාවල. සසර ගනුදෙනුව කියන්නේ මේක ටිකක් උඩ අර්ථයෙන්. මේ කියන්නේ ටිකක් ගැඹුරට ගිහිල්ලා මේ නිකන් අභිධර්ම මේ වගේ චූටි පොඩ්ඩක් විතර අරගෙන තමයි මේ කරුණ මේ කියන්නේ. ගැඹුරු අභිධර්මය අරගෙන නෙමෙයි.
අර ටිකක් දහමේ ගැඹුරට ගිහිල්ලා මම මේ කතාව කිව්වේ. ඔය ටිකම තමයි පින්වතුනි ඔය ටික ඉස්සෙල්ලා සසර ගනුදෙනුවේ දේශනා කරන්නේ. ඔබගේ බිරින්දෑව හෝ ස්වාමි පුරුෂයා ඔබට මේ වගේ අසාධාරණයක් කළේ ඇයි කියලා. එතකොට මේ අසාධාරණය කියලා කියන්නේ මොකද්ද? මේ ස්වාමි පුරුෂයාට අනියම් භාර්යාවක් ඉන්නව ඔබ දන්නේ නැහැ. බිරින්දෑවට අනියම් ස්වාමි පුරුෂයෙක් ඉන්නව ඔබ දන්නේ නැහැ. ඉතින් ඔබට ප්‍රශ්නයක්ද ඒක? නෑ ඔබ දැනගත්ත දවසට තමයි පින්වතුනි ඔය ප්‍රශ්නේ කියන එක උද්ගත වෙලා එන්නේ. ඉතින් ඔබ දැනගන්නවා කියලා කියන්නේ මනට ධම්ම ඝට්ටණය වෙන අවස්ථාව නේද? එහෙනම් මනට ධම්ම ඝට්ටණය වෙන වෙලාවේ නේද පින්වතුනි ඔබට විපාකේ පරිසම් දෙන්නේ. එතකම කිසි ප්‍රශ්නයක් නැහැනේ. එහෙනම් ඒ අවස්ථාවේදී මනට ධම්ම ඝට්ටණය වෙන්නේ පින්වතුනි කර්ම ශක්තිය දනුව නෙමෙයිද? සංසාරේ කරගත්ත කර්ම ශක්තිය දනුව පින්වතුනි ඒ කර්මයෙන් අදාළ විපාකයක් ගෙනල්ලි ඉවරලා අර මන ඉස්සරහට අරක ඝට්ටණය කරනවා. දැන් ඔය කර්මය ගැන කියද්දිත් මේකත් හොඳට මතක තියාගන්න ඕනේ ලෝක සත්‍යය හිතන් ඉන්නවා සියල්ල සිදු වෙන්නේ කර්මයෙන් නෙමෙයි කියලා. තථාගතයන් වහන්සේ එහෙම එකක් දේශනා කළා තියෙනවා සියල්ල සිදු වෙන්නේ කර්මයෙන් නෙමෙයි කියලා. හැබැයි ඕක වැරදියට අල්ල ගන්නවා. අල්ලගෙන ඉවරලා අර න්‍යාම ධර්ම ටික ඕකට පටලව ගන්න හදනවා. සියල්ල සිදු වෙන්නේ කර්මයෙන් නෙමෙයි තමයි. සියල්ල සිදු වෙන්නේ කර්මයෙන් නෙමෙයි කියලා කියන්නේ පින්වතුනි තව ටිකක් තියෙන නිසා. කර්මයේ විතරක් නෙමෙයි තව ටිකක් තියෙනවා කර්මයක් එක්ක. සියල්ල සිදු වෙන්නේ කර්මයෙන් නෙමෙයි කියලා කිව්වට පස්සේ ලෝක සත්‍යය හිතා ගන්න පටන් ගන්නවා කර්මයෙන් නෙමෙයි තව ඒවා තියෙනවා කියලා වෙන්න. එහෙම නෙමෙයි. තථාගතයන් වහන්සේ දේශනා කළේ කර්මයෙන් විතරක් නෙමෙයි ඔක්කොම වෙන්නේ. අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම, ආහාර, නිබ්බති ලක්ෂණ කියන ඔන්න ඔය පහෙන්මයි මේ ලෝකෙ මේ ටික වෙන්නේ කියලා. අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම, ආහාර, නිබ්බති ලක්ෂණ කියන ඔය පහම ඕනේ මේක වෙන්න. කර්මයෙන් විතරක් මේක කරන්න බෑ. අවිද්‍යාව තෘෂ්ණා තියෙන්න ඕනේ කර්මය කියන එක නැගෙන්න. අන්න ඒකයි තථාගතයන් වහන්සේ මේ කරුණු පහම ඉදිරිපත් කළේ. නිගණ්ඨනාථ පුත්‍ර දේශනා කළේ පිළිවිද එකම එක දෙයයි මොකද්ද? සියල්ල සිදු වෙන්නේ කර්මයෙන්නේ. දැන් තථාගතයන් වහන්සේ දේශනා කළා නෑ සියල්ල සිදු වෙන්නේ කර්මයෙන් නෙමෙයි. ඒ කිව්වේ කර්මයෙන් නෑ කියලා නෙමෙයි. මොකද තථාගතයන් වහන්සේ දේශනා කළානේ පිළිවිද කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති. කර්මයෙන්ම ඉපදිච්ච මිනිසයා කර්මයෙන්ම දායාද කරගත්ත මිනිසයා කර්මයේ උප්පත්ති ස්ථානයේ කරගත්ත මිනිසයා කර්මය අසල් වාසියා කල්මේ ඥාතියා කරගත්ත මේ මිනිසයා හොඳ කර්ම නරක කර්ම කරමින් මේ කර්මයෙන්ම දායාද කරගෙන මේ ලෝකේ ජීවත් වෙනවා කියලා. පබ්බජිතේන අවින්හම් පච්චවේක්කිතබ්බං කියලා. මේ ප්‍රවෘත්තියා විසින් නැත්තම් මේ පැවිද්දා විසින් නිරන්තරයෙන්ම මෙනෙහි කළ යුතු කාරණාවක් කියලා දේශනා කරලා දින දසධම්ම සූත්‍රයේ. ඉතින් මේක අවබෝධයට ගන්න නැති කෙනා අපි ඉතින් හැමතිස්සෙම හිතනවා මේ කර්මයෙන් නෙමෙයි වෙන්නේ මූණේ මට ගැහුවේ මොන කර්ම කතාවද ඔය කියන්නේ කියලා. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවානේ පින්විතනි පැවිද්දා විසින් නිරන්තරයෙන් සිහි කළ යුතුයි කියලා ඔය කාරණාව. ඒක සිහි කරගත්තේ නැත්තම් මොකද වෙන්නේ? හිතෙන්න පටන් ගන්නවා මට මූ ගැහුවා. මූ තමයි මට බැන්නේ. ඒක තමයි මම ඔබට කිව්වේ පිළිදෙන යම් දවසක් දැන් ඔබට කවුරු හරිලා බල්ලා කියලා කිව්වොත් එහෙම හිතෙනවනේ හිත. අපි හිතමු එක මිනිහෙක් ඉන්නවා පිළිදෙන බල්ලා කියලා බයිනකොට ඒ මිනිහයා ගිහලා අපහත නඩු දානවා. අපහත නඩුවක් දාලා ඉවරලා මෙන්න මූ මට බල්ලා කිව්වා කියලා මෙයාව හිරේ දානවා. කොල්ල තුන් දෙනෙක් කල්පනා කරනවා හිටපන් ඔබට හොඳ වැඩක් කරන්න කියලා ඉල්ල මොකද කරන්නේ ප්‍රසිද්ධ තැනකදී පිළිදෙන අර මිනිහයාට ඒ මිනිහයා ඉන්න තැන එක ළමයෙක් කියනවා බා කියලා. අනිත් ළමයා කියනවා. අනිත් ළමයා ලා කියනවා. මට කියන්න දැන් කාටද මේ අපහද නඩුව දාන්නේ කියලා? බා කියපු එකනටද කියපු එකනටද ලා කියපු කෙනාටද මේ අපහද නඩුව දාන්නේ දැන් ගිහිල්ලා? දැන් නඩු දාන්න බෑ නේද කාටවත්? ඇයි නඩුකාර උන්වහන්සේට ගිහිල්ලා කියන්නේද මූ මට බා කිව්වා කියලා? එතකොට මේ තුන් දෙනා එකතු වෙලා මට බල්ලා කිව්වා කියලා හරියන්නේ නැහැ නේ. එතකොට වීඩියෝ කැමරාවල තියෙනවා අහුවෙච්ච එක. මෙයා කිව්වේ බා විතරයි. ඉතින් ස්වාමීනි බා කිව්වා බා කියන එක කොහෙද මේ ලෝකෙට අසාධාරණයක් කළා වෙන්නේ. එහෙනම් ඔබට ওই දේවල් වලින් වැටහෙනව නේද පින්විතනි මේ මිනිස්සයා විසින් මිනිස්සයාගේ කනට අමිහිරි හෝ මිහිරි හෝ මොනවා හරි ශබ්දයක් ඇවිල්ලා ගෙනත් දාන්නේ පින්විතනි තනිකර මොකකින්ද? අර කියපු කර්ම ශක්තියෙන්. Taman කරගත්ත කර්ම ශක්තිය තුලින් පින්විතනි ඒ කියන ශබ්දය ඇවිල්ලා මේ කනේ වදිනවා. එහෙනම් තනිකරම විපාක වශයෙන් නේද ඕක සිද්ධ වෙන්නේ? එහෙනම් විපාක වශයෙන් සිද්ධ වෙනවා නම් පින්වතුනි මට කියන්න මේ ලෝකේ ඔබට බයින්න සුදුසු කෙනෙක්. ඉතින් එහෙනම් පින්වතුනි පෘථග්ජනයා හැරෙන්න පින්වතුනි ආර්ය කුලකයටපත් වෙච්ච මේ தත්ත්වය අවබෝධ කරගත්ත කෙනෙක් කවදාකවත් තව කෙනෙකුට දොස් නගන්නේ නැහනේ. තමන්ගේම දෝෂය හොයලිවිලා තමන් නිදහස් වෙන එකනේ පින්වතුනි කරන්නේ. ඉතින් ඕක අනිත් පැත්තෙන් තව ටිකක් දැක ගන්න පුළුවන් කාරණාවනේ පින්වතුනි අද මට අමිහිරි දෙයක් මේ ඇහෙනවනම් මේ සංසාරේ අවිද්‍යාව තෘෂ්ණා සහිතව මම කොච්චර ඔයගේ දේවල් කරන්නේ නැද්ද මේ ලෝක සත්‍යයට.
ඒ කරපු ලෝක සත්‍යය ඒ කරපු ඒ කියන ශක්තිය නිසා ඒ ශක්තිය මට ආපහු පෙරලා ගෙනල්ලා දාලා ඉවරලා දැන් මං අකමැති කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා නම් ආන් ඒ මට්ටමින් මට මේක ගෙනත් දානවා. හැබැයි පින්වතුනි යම් දවසක ඔබ අරිහත් ඵලයේ සාක්ෂාත් කරගත්තට පස්සේ ඔබට කැමැති අකමැති කියලා එකක් ලෝකේ නැති වෙලා යනවා. අන්න එතකොට පින්වතුනි අර විපාක වලට ගොඩාක් ඇවිල්ලා ඔබට පරිසම් දෙන්න බෑ. එක පැත්තකින් විතරයි පරිසම් දෙන්න පුළුවන්. ඒක තමයි පින්වතුනි කය. මොකද කයට තද බල පහරක් වැදුනොත් කයට තද බල පීඩනයක් ආවොත් රිදෙනවා අරිහතුන් වහන්සේටවත්. හැබැයි පින්වතුනි අරිහතුන් වහන්සේට අසුචි ගොඩක් දැක්ක කියලා හිත රිදෙන්නේ නැහැ ඔබට වගේ. සමහරවිට ඔබට හිත රිදෙන්න පුළුවන් අසුචි ගොඩක් දැක්කට පෙරේතියට හරිය ආසාවෙන් හිතෙන්න පුළුවන් එක දැක්කට පස්සේ. ඒක තමයි ස්වභාවය. ලෝකේ තියෙන ඒව නෙමෙයි පින්වතුනි ප්‍රිය කියලා කියන්නේ. Taman තණ්හාවෙන් බැඳිච්ච මොනවාටද අන්න ඒවට තමයි ඔබ ප්‍රිය. ඒකට බාධා කරන වැඩ පිළිලක් තියෙනවා නම් ඒකට ඔබ අප්‍රියයි. ඔන්න ඔච්චරයි මේ ලෝකේ තියෙන්නේ. ඔය දෙකටම හේතුව තමයි පින්වතුනි ඔබ විසින් හදාගත්ත මම කියලා කිව්වේ පින්වතුනි තනිකරම හදාගත්ත අර ආස්වාද කය. ඒ ආස්වාද කය පවත්වන්න තමයි පින්වතුනි නිරන්තරයෙන් කරන්නේ. පෙලෙනකොට මේක ඕටෝමැටිකලි පෙලෙනවා. හේතුන්ගෙන් හටගත්ත එක හේතු නැති වෙවි යනකොට පින්වතුනි මේක වැය වෙවි යනවා. එහෙනම් ආසාවෙන් හදාගත්ත එක වැය වෙවි යනකොට ඒකාන්තයෙන්ම පෙලෙන්න පටන් ගන්නවා. ඒ පෙලීමෙන් නිදහස් කර ගන්නවා. අபிසංකාර වඩනවා. එහෙනම් මේ අபிසංකාර වඩන ක්‍රියාදාමයේ තමයි පින්වතුනි මම කියලා කියන්නේ. එහෙනම් අபிසංකාර වඩ කරන්නේ මොකද්ද පින්වතුනි? ඔන්න ඒක මම කියන කෙනාව ක්‍රියාවට නගා ගන්නවා. මම කියන කෙනාව නිර්මාණය කරගෙන තියාගෙන ඉන්න උත්සාහ කරනවා. මොහොතක් නෑ ඔය මමව නිර්මාණය කරගන්න තමයි පින්වතුනි අபிසංකාර වඩන්නේ. එතකොට මම කිව්වේ මොකද්ද ඔය? ඔබ හොඳටම දන්නනේ මම කියන්නේ මොකද්ද කියලා. දැන් ඔබගේ ඔය මම කියලා කියන්නේ පින්වතුනි තනිකරම ඔබට තියෙන ආස්වාද ටික නෙමෙයිද? මගේ ඔළුවට පොළු පාරක් ගැසීම කියන එක මම කියලා හිතාගෙන ඉන්නවද කවුරු හරි? එහෙම එකක් නෑ. ඔළුව අත ගෑම් නේද? හොඳ ඔක්කොම ටික පින්වතුනි තමයි හිතාගෙන ඉන්නේ මම කියලා. ඒව නේද ඔබ රැස් කර ගන්න හදන්නේ ඔය. හොඳට කල්පනා කරලා බලන්න ඒ ටික නෙමෙයිද ඔය රැස් කර ගන්න හදන්නේ කියලා මොහොතක් නෑ. එහෙනම් අபிසංකාරයක් වඩලි වෙරලා ඔය හදාගන්නේ ආස්වාදකයි ඔන්න ඔය ආස්වාදකයි තමයි පින්වතුනි මම කියලා කියන්නේ. එහෙනම් ඔබ අවබෝධයට ගන්න ඕනේ කාරණාව තමයි පින්වතුනි ඔතනදී. මේ කියන ඇහැට රූප ගෙනත් දාන්නේ කර්ම ශක්තිය නම් ආයේ මේ ලෝක සත්‍යයත් එක්ක මට ගනුදෙනුවක් නැහැ. මේ කියන කනට ශබ්ද ගෙනත් දාන්නේ කරගත්ත කර්ම ශක්තිය විසින් නම් ආයේ මට ඕකත් මේ ලෝක සත්‍යයත් එක්ක ගනුදෙනුවක් නැහැ. අර ළමයා අරහේ සින්දුවක් කියනවා මේ ළමයා මෙහි කෑ ගහනවා මට ඒකත් ඇහෙනවා මේකත් ඇහෙනවා. එහෙනම් මට අර ළමයාට ඇලෙන්න දෙයක් නැහැ මේ ශබ්දෙට ඇලෙන්න දෙයක් නැහැ කරන්න දෙයක් නැහැ මම සංසාරේ කරගත්ත දේට අනුව මට ඒක අනුකූලව මෙන්න මේක දැන් ඇහෙනවා. එහෙනම් මට ඒ ළමයට ඇලිලා වැඩකුත් නැහැ මේ ළමයට බැනලා වැඩකුත් නැහැ ගහලා වැඩකුත් නැහැ. මම කරගත්ත කර්ම ශක්තිය මටම පරිසම් දෙන හැටි. ඔන්න ඕකයි පින්විතනි අවබෝධයට ගන්න තියෙන්නේ. ඒ අවබෝධයට ඔබපත් වුණා නම් ඔබ කවදාක්වත් තව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. ඊට පස්සේ ඔබ බලනවා පින්විතනි එහෙනම් දැන් මේ වෙලාවේ මගේ මේ උරුමෙට මේක එන්නේ. උරුමය කියලා එකක් තියෙනවා කරුමය කියලා තව එකක් තියෙනවා. උරුමයක් කියන එක පහළ වෙන්නේ කරුමෙන් පස්සේ. කරුමය කරගත්ත කෙනාට උරුමය එනවා. ඒක පින්විතනි කම්මා විපාක අවත්තන්ති කියන එක. කරුමේ සහ උරුමය කියලා මේ සීය හෙළයාගේ භාෂාවේ තියෙන ක්‍රමවේදය. අපිට ඉතින් උරුම වෙච්ච දේවල් නේ බම් මේක කියලා අම්මලා කියන්නේ. ඕක ඉතින් මගේ උරුමේ මොනවා කරන්නද? හැබැයි පින්විතනි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මේ උරුමය කියන එක බාර ගන්න ලෑස්ති නැහැ මේ ලෝකෙට බැඳිච්ච කෙනා. ආස්වාදකයක් ගොඩනගා ගන්න වැඩපිළිවෙලක් කරන කෙනා පින්විතනි හැම එකක්ම ආස්වාදයේ විදිහට ගන්නෙ නැහනේ. ඒක නිසා ඒ කෙනාට පින්විතනි උරුමේ එනකොට එයා උරුමේ ගන්න කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ. උරුමේ ගන්න කැමැත්තක් නැති නිසා මොකද වෙන්නේ? එයා කරුමේ කරනවා පින්විතනි කරුමේ කළා එයාට කැමැති උරුමේ හදා ගන්න හදනවා. එන එක පොඩ්ඩක් වෙනස් කරලා ගන්න හදනවා. මේ එන එක සැර වැඩි ඒක නිසා මම පොඩ්ඩක් සැර බාල කරලා ගන්න ඕනේ. ආදී වශයෙන් පින්විතනි විවිධාකාර ක්‍රියාකාරීත්වයන් කළා. අර එන උරුමය වෙනස් කරන්න උත්සාහ කරනවා. එන උරුමය වෙනස් කරනකොට පින්විතනි මොකද වෙන්නේ? ඒට අදාළ වෙනස් උරුමයක් හම්බ වෙනවා. ලෝක සත්‍යය හිතන් ඉන්නේ ඒ උරුමය වෙනස් කළා නම් දැන් උරුමය ඉවරයි දැන් ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්විතනි ඒ උරුමය එනකොට ඒක වෙනස් වෙනකොට ඊට වෙනස් ආකාරයේ උරුමයක් හට ගන්නවා. ඔබ ඉන්නවා තුම්මන් හන්දියක පින්විතනි එකපාරක් යන ගියොත් අම්මා මැරෙනවා අනිත් පාර ගියොත් තාත්තා මැරෙනවා මට කියන්න පින්විතනි හන්දියේ හිටියොත් ඔබ මැරෙනවා. මට කියන්න ඔබ කොයි පාරේද යන්නේ කියලා. ඔබටයි අම්මටයි තාත්තටයි තුන් දෙනාට ඔබ සමනව ආදරෙයි. ඔබ සමව කැමතියි. එහෙනම් මට කියන්න ඔබ මොන පාරේද දැන් යන්නේ කියලා. මේ පාරේ ගියොත් අම්මා ඉවරයි, මේ පාරේ ගියොත් තාත්තා ඉවරයි, ඔතන හිටියොත් තමන් ඉවරයි. දැන් මොකද කරන්නේ? ඒකයි තියෙන විදිහ. මොකද මේ පාරෙන් යන්න බෑ අම්මා ඉවරයි කියලා අනිත් පාරේ ගියොත් තාත්තා ඉවර වෙනවා. දැන් මොකද කරන්නේ?
එහෙනම් ඔබට කවදාක්වත් පින්වතුනි මේ උරුමය කියන එක එහෙට මෙහෙට වෙනස් කරගන්න පුළුවන් තමයි. එහෙට මෙහෙට වෙනස් කරගෙන යන්තම් ජීවත් වෙන ක්‍රමවේද තමයි ඔය ඍෂිවරු ඇවිල්ලා කියලා දීලා තියෙන්නේ. ඍෂිවරු ලෝකෙට පහළ වෙලා ඉල්ල ඔය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව, මන්ත්‍ර ශාස්ත්‍ර ක්‍රමවේද, නාස් ශාස්ත්‍ර ක්‍රමවේද ආදී වශයෙන් දේවල් ඉදිරිපත් කළා තියෙන ලෝකෙට. ඔය දේවල් ඉදිරිපත් කළා තියෙන්නේ මේකෙන් උරුමේ එනකොට පොඩ්ඩක් එහෙට මෙහෙට කල්ලි විරලා යන්තම් ගේ සක්කයක් ගහගෙන හිටහල් ඉතින් මේක මං එනකන් ආයි. අන්න ඒක නෙමෙයි. මොකද ඔය එන ඍෂිවරු කියලා කියන්නේ බෝධිසත්වයන් වහන්සේලානේ. මට තාම උඹලව සම්පූර්ණ මේ දුක නැති කරන්න බෑ. මට පුළුවන් උඹලව දුකින් යන්තම් නිදහස් කරන වැඩ පිළිවෙලකට යවන්න. ඒක නිසා මං ආයි ලෝකේ පහළ වෙනකම් මෙන්න මේ ටික දැන්ට භුක්ති විඳගෙන හිටහල්ලා. කියලා විරලා පින්විතනි අර කියන ධර්මතාවයන් ලෝකෙට ඉදිරිපත් කරනවා. ඉතින් ඒ ධර්මතාවයන් එක මොකද අර එන උරුමේ චුට්ටක් වෙනස් කරලා දරා ගන්න පුළුවන් මට්ටමේ උරුමේ අරගෙන ඉන්නවා මිනිස්සු. ඒකයි එතන තියෙන ක්‍රමවේදය. එහෙනම් ඒ දරා ගන්න පුළුවන් මට්ටමේ ඉඳගෙන කටයුතු කරගෙන යනවා. එතකොට මොකද වෙන්නේ පින්වතුනි යන්තමින් මේකේ ශක්ති ගහගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය එන උරුමේ හරියටම ආවොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක දරා ගන්න බැරි තරම් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් එන ඒ පැත්ත එහෙම එකක්. දැන් එතකොට මොකද වෙන්නේ පින්වතුනි ඔබ ඔය එන උරුමෙට කැමති නෑනේ. එන උරුමෙට කැමති නැති නිසා මේ උරුමේ වෙනස් කරන්න ඔබ කර්මයක් කරනවා. ඒ කර්මය කළාට පස්සේ පින්වතුනි මොකද වෙන්නේ? ඒ කර්මයට අදාළ තවත් විපාක රැස් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ. එහෙනම් දැන් මේ ඔබට එන උරුමය ඔබ නවත්තන්න හදන්නේ පින්වතුනි ඔබ කැමති දෙයක් මේ ලෝකේ තියෙන නිසානේ. නැත්නම් ඔය එන උරුමය ඔහෙ එන්න අරිනවනේ. නිකමද ඔබ හිතලා බලන්න. මේ උරුමේ එනකොට උරුමේ කියලා කිව්වේ මොකද්ද? ඇත්තටම උරුමේ කියලා එන්නේ 6යිනේ. වෙන උරුමේ එන්නේ නැහනේ. ඊට පස්සේ ඒකෙන් හදාගත්තේමනේ අනික් උරුම. මොනවද උරුම කියලා එන්න තියෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ඔන්න ඔය කියන 6 විතරනේ පිළිදෙන උරුම වශයෙන් එන්න තියෙන්නේ. ඇයි අනිත් එක අපි හදාගෙන ඉවරයිනේ. ඇහැ හදාගත්තා. චන්දරාගයෙන් බැඳිලා ඇහැ හදාගත්තා. දැන් ඇහැ හැදිලා තියෙනවා. දැන් ඒකට රූපේ එන්න වෙලාව තමයි දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ. එහෙනම් උරුම වශයෙන් රූපේ එනකොට ඒ රූපයට අකමැති වෙන කෙනා මොකද කරන්නේ පින්වතුනි? ඒකට අදාළ අபிසංකාරයක් වඩලා එක්කෝ ඒ රූපේ වෙනස් කර ගන්නවා නැත්නම් ඇහැ වහ ගන්නවා නැත්නම් ඒ රූපේ වෙනස් කරලා ගන්න හදනවා නැත්නම් රූපේ එන්නේ නැතු වෙන්න වැඩ පිළිවෙල කර ගන්නවා. මගේ දෑහැටවත් පේන්නේ නැති වෙන ඵලයන් කියලා කියන්නේ. මේ මොහොතකට කලින් ආදරෙන් හිටපු දරුවා මොකක් හරි ලොකු වරදක් කළා කියලා අම්මට ආරංචි වෙනවා කෝල් එකක් එනවා මහා ලොකු වරදක් කළා පුතා කුඩු ගහන්න ගියා කියලා ආරංචි වෙනවා. දැන් අම්මට මෙච්චර වෙලා ආදරෙන් හිටපු අම්මට දැන් කියනවා අම්මා මොකද්ද? මගේ දෑහැටත් නොපිනි ඵලයක්. එහෙනම් දැන් මේ උරුමේ එන හැම අවස්ථාවකම පින්වතුනි මේ උරුමේ වෙනස් කරන්න වැඩ පිළිවෙලක් කරනවා චන්දරාගයෙන් බැඳිච්ච මිනිස්සයා. හැබැයි අරිහතුන් වහන්සේගේ එහෙම වැඩ පිළිවෙලක් නැහැ. මොකද අරිහතුන් වහන්සේගේ පින්වතුනි චන්දරාගයෙන් බැඳිල්ලක් නැහැනේ ලෝකෙට. චන්දරාගයේ සහ මුලින්ම දුරු කරලා තියෙන නිසා එන ඕනේ උරුමයේ වශයෙන් බාර ගන්නවා පින්වතුනි නැවත වාරයක් කර්මය කරන්නේ නැති නිසා. එහෙනම් අරිහතුන් වහන්සේලා කර්ම කරන්නේ නැහැ කියලා ඔබ අහලා තියෙනව නේද? අරිහතුන් වහන්සේලා කර්ම කරන්නේ නැහැ කියන්නේ ක්‍රියා කරන්නේ නැහැ කියන එක නෙමෙයි. අරිහතුන් වහන්සේලා කර්ම කරන්නේ නැහැ පින්වතුනි හේතුව මොකද? උන්වහන්සේලා පෙලෙන්නේ නැහැ. ඇයි පෙලෙන්නේ නැත්තේ? උන්වහන්සේලා ඇලිලා නැහැ. ඇලෙන්නේ නැති කෙනා පෙලෙන්නේ නැහැ. පෙලෙන්නේ නැති කෙනා පින්වතුනි පෙලීමෙන් නිදහස් වෙන්න මේ කර්ම කරන්න පටන් ගන්නෙ නැහැ. හැබැයි ඇලිච්ච කෙනා මොකද කරන්නේ? පෙලෙනවා. පෙලෙන නිසා එන උරුමය ඒ උරුමයේ විදියට බාර ගන්න කැමති නැහැ. ඒක නිසා යා අபிසංකාර වඩා මොකද කරන්නේ? ඒ උරුමය වෙනස් කරන්න උත්සාහ කරනවා. එහෙනම් අරිහතුන් වහන්සේගේ ඇහැ ඉස්සරහට පින්විතේ රූප එනවා. හැබැයි උන්වහන්සේ පෙලෙන්නේ නැහැ බින්දු මාත්‍රයකවත්. ඇයි? රූප වලට උන්වහන්සේ ඇලිලා නැති නිසා. ඔන්න අවබෝධයට ගන්න. රූප වලට ඇලිලා නැති නිසා උන්වහන්සේ රූපෙට පෙලෙන්නේ නැහැ. ඒක නිසා උන්වහන්සේට මොන රූපයාවත් එකයි. මොන රූපයාවත් එකයි කියලා කියන්නේ පින්විතේ මේ රෝස මලයි අසුචි කොටයි දැක්කහම මේකත් රෝස මේකත් රෝස කියලා යන්නේ නැහැ උන්වහන්සේලා. එහෙම හිතා ගන්න එපා මේ සංඥා විපරීතයකටපත් වෙලා ඉන්නේ කියලා. එහෙම නැහැ. උන්වහන්සේ රෝස කියලා දන්නවා අසුචි කියලා දන්නවා. හැබැයි රෝස දැක්කහම ආසාවක් ඇති වෙනවත් අසුචි දැක්කහම අපිරියාවක් ඇති වෙනවත් එහෙම එකක් නැහැ. ආර්යයන් වහන්සේලා තුල ඒව නැහැ පින්විතේ. අසුචි වලට ඊය කක කැතයි කියන මේ ධර්ම අවබෝධ කරගත්ත පිරිස් නෙමෙයි. ඊය කක කැතයි කියන ක්‍රමවේදයක් මේ ශාසනය තුල නැහැ. පටික්කුලයේ කියන එකෙන් වැරදිට තේරුම් අරගෙන තමයි ඊය කක්ක කැතයි කිය ඉන්න වැඩ පිළිවෙලක් කරගන්න හදන්නේ අපිරියාවක් අධි කරගන්න හදන්නේ ලෝකෙට. හරියට අවබෝධයෙන් යනවා නම් පින්විතනේ මේ එකක් ලස්සන්ට තේරෙනවා. මේ ඔක්කොම මුතු පොටකට ඇමුණෝ වගේ පින්විතනේ හරි ලස්සන්ට මේ ධහම ව්‍යාප්ත වෙනවා. මේ ධහම හරියාකාරව තමන්ගේ හිත තුළ ව්‍යාප්ත පින්විතනේ තමන්ට තියෙන ප්‍රශ්නේ තේරුම් අරගන්නවා. ඒ ප්‍රශ්නේ තේරුම් ගත්ත කෙනා සෝතාපන්නයි. එතනයි තියෙන්නේ. එහෙනම් සෝතාපන්න වෙච්ච ගමන් දැන් අලුත් පිඟානක් ඕනේද? අලුත් කෝප්පයක් ඉන්න වෙනම තැනක් එහෙම ඕනේද? විශාකාව සෝතාපන්න වෙලා දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් වුණා. වෙනම කෝප්පයක් එහෙම තියාගත්තද? ආහා මිනිස්සු උඹෙන් එන්න එපා කාමරේට. දැන් ඉතින් මම සෝතාපන්නයි කියලා දොර වහනවද මිනිස්සයාට?
නැත්නම් බිරිඳට. එහෙම එකක් නැහැ සෝතාපන්න ඵලයේදී. මේවා මිනිස්සු තේරුම් ගන්න නැහැ. මිනිස්සුන්ට ඕනේ පින්විතනේ හැමතිස්සෙම මොකද්ද මානෙන් උඩඟු වෙලා ඉන්න. අනිත් ඒ ඉස්සරහ කොහොම හරි කැපිලා පේන්න ඕනේ. ඉතින් කැපිලා පේන්න ඕන නිසා පින්විතනේ ඉතින් කොයි පැත්තෙන් හරි කැපිලා පේන්න බලන කෙනා මොන පැත්තෙන් හරි කැපිලා පේන්න උත්සාහ කරනවා. ඒකයි තියෙන්නේ. ඉතින් ඕක නෙමෙයිනේ පින්විතනේ නිවන කියලා කියන්නේ අපරාධෙන්නේ. මේ දහම් පරියාය හරියට අවබෝධ කරගත්තා නම් පින්විතනේ මේ ප්‍රශ්නේ විසඳෙනවානේ. මම කියන්නේ ඒකයි මේ ලෝකේ සක්‍ර දෙවියන්ලා ඉල්ල බණ අහනවා නම් පින්විතනේ එයාටත් මම කියන්න තියෙන ඒ උත්තරමයටත් මට කියන්න තියෙන එක මේක දෙයයි. මෙන්න මෙහෙම ස්වභාවයක් මේ ලෝකේ තියෙන මෙන්න මේ ස්වභාවයෙන් අත මිදලා යන්න. මේ ස්වභාවය හරියට අවබෝධ වෙච්ච කෙනෙකුට පින්විතනේ මේ රාග මේ කුණු කොටේ ඉන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ බින්දු මාත්‍රයක්වත්. ඒකයි මේ පින්විතනේ කියන්නේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච පුද්ගලයා නියත වූ සම්බෝධි පරායනයටපත් වුණා කියලා. ඒ කාන්තේම පින්විතනේ සම්බෝධියටපත් වෙනවමයි කියලා ඒකේනා. අරිහත් ඵලයේ සාක්ෂාත් කරගන්නවමයි කියලා ඒකේන ආයි පරප්‍රත්‍ය රහිතයි කියලා. ඒකට හේතුව තමයි පින්විතනේ මේ තියෙන ප්‍රශ්නේ මොකක්ද කියන එක හරියාකාරව අවබෝධ කරගත්තා. එහෙනම් මේ නිවන් දැකීම කියලා කියන්නේ පින්විතනේ ඔන්න ඔය කියන ප්‍රශ්නේ මොකක්ද කියලා හරියට අවබෝධ කරගත්ත එක. ඒ ප්‍රශ්නේ හරියට අවබෝධ කරගත්ත කෙනා දන්නවා පින්විතනේ මේ ප්‍රශ්නේ නිදහස් වෙන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා. ඒකයි ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්කවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී කියන ධම්මැස කියන එක පහළ වුණේ පින්විතනේ ඔන්න ඔතනදී. ඒ ධම්මැස කියන එක පහළ වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන මෙන්න මේ දේ කියන හරියාකාරව අවබෝධ කරගත්තා. එතකම්ම අවබෝධ වෙලා තිබුණේ නැහැ මේක. ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී කියලා පිළිබඳ ඊළඟ එක පහළ වෙන්න පටන් ගත්තා. මෙන්න මේ කියන මේ දුක්ඛ මේ කියන පවතින මේ පිළීමට මේ දුකට එකම හේතුවයි තියෙන්නේ. ඒ තමයි මේ ඇලීම කියලා. වෙන කිසිම හේතුවක් නැහැ පින්වතුනි ඔය කියන දුකට. ලෝක සත්‍ය එක එක දේවල් හිතන් ඉන්නවා. ලෝක සත්‍යය හිතන් ඉන්නවා අන්‍යතාවයටපත් වෙන නිසායි මට දුක හටගන්නේ. ඒ ලෝක සත්‍යයේ හැටි. ඇයි ධර්ම අවබෝධයක් නැති නිසා. දුකට හේතු විදිහට දකින්නේ මේක අන්‍යතාවයටපත් වෙන නිසා. දුකට හේතු විදිහට දකින්නේ මේක විපරිණාමයටපත් වෙන නිසා. දුකට හේතු විදිහට දකින්නේ මේක ස්ථිරව නැති නිසා. දුකට හේතු විදිහට දකින්නේ මේක උදා වෙන නිසා, වැය වෙන නිසා. ඔය එකක්වත් නෙමෙයි පිංගුතුනි දුකට හේතුව. ඔය කියන්නේ ලෝකේ තියෙන ධර්මතා. අනිච්චං අද්දුහං විපරිණාම ධම්මං අඤ්ඤතං කියලා කියන්නේ ලෝකේ තියෙන ධර්මතා. උදා වෙනවා, වැය වෙනවා ලෝකේ තියෙන ධර්මතාවය. ඒක නවත්තන්න බෑ කාටවත්. ස්ථිරව පවතින්නේ නැහැ මේ ලෝකේ තියෙන කිසි දෙයක්. ඒකත් ලෝකේ ධර්මතාවයක්. ඔබට පුළුවන් ද ස්ථිරව පවතින නැති දෙයක් ස්ථිරව පවත්වා ගන්න? ඔබට පුළුවන්ද? සක්‍ර දෙවියන්ට පුළුවන්ද? මහා බ්‍රහ්මයාට පුළුවන්ද? බුදුහාඳුරන්ට පුළුවන්ද? කාටවත් බෑ. ස්ථිරව පවතින්නේ නැහැ මේ ලෝකේ තියෙන දේවල්. ඒකට හේතුව හේතුන්ගෙන් හටගත්ත දේවල් වල තියෙන ලක්ෂණ ඔය. ස්ථිරව පවත්වන්න පුළුවන් දේවල් මේ ලෝකේ නැහැ. විනාශයටම පරිණාමය වෙනවා ඒකාන්තයෙන්. මොකද හේතුන්ගෙන් හටගත්ත දෙයක හේතු ඡය වෙන්න මොකද වෙන්නේ? අර අවසාන ඵලයත් එහෙමම වෙනසි යනවා. එහෙනම් ඒකාන්තයෙන් පිටින් වෙනසීමට භාජනය වෙනවා. නවත්තන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? වෙනසීමට භාජනය වෙන එක නවත්තන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? බෑ. එහෙනම් ඒකත් ලෝකේ තියෙන ධර්මතාවයක්. ධර්මතාව නවත්තන්න බෑ. අන්‍යතාවය කියන්නේ ධර්මතාවයක්. හේතුන්ගෙන් හටගත්ත දේවල් හේතු වෙනස් වෙනකොට ඵලය අන්‍යතාවයට හැරෙනවා. වෙනස් අතට හැරි යනවා. ඔය කිව්වේ පිංගුතුනි ලෝකේ තියෙන ධර්මතා හතරක්. හැබැයි ඔය කියන ධර්මතා හතර පිංගුතුනි නිවන පැත්තට හරවගත්තට පස්සේ තියෙන ඒ ක්‍රමවේද හතරක් තියෙන. ඒකන වෙනම අර්ථය වට තියෙන්නේ. ඔය කිව්වේ ධර්මතා හතරක්. එහෙනම් ඔය ධර්මතා හතර නිසා නම් පිංගුතුනි දුක හටගන්නේ. මට කියන්න. අරිහතුන් වහන්සේලා ලෝකෙ විහි වෙන්න පුළුවන්ද? දුක හටගන්නේ විපරිණාමය නිසා නම්. විපරිණාමය නැති කළොත් නෙමෙයි දුක නැති වෙන්නේ. කතා කරන්න මාත් එක්ක. දැන් මට කියන්න විපරිණාමය නැති කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? නැහැ. ඉතින් එහෙනම් පුළුවන් ද දුකෙන් නිදහස් වෙන කාටවත්? බෑ. එහෙනම් අරිහතුන් වහන්සේලා බුදුහාඳුරු ලෝකෙ බිහි වෙන්න විදිහක් නැහැ. ඔය 2 4 ගැන පුංචි කාරණාවක් තේරුම් ගන්න බැරි පිරිස් නෙමෙයිද ලෝකෙ වැඩි හරියක් ඉන්නේ. ස්ථිර නැති නිසා දුකයි නම්. ස්ථිර නැතිකම ස්ථිරව පවත්වන්න පුළුවන් කාටද මේ ලෝකේ? බෑ නේද? කිසිම කෙනෙකුට බෑ නේද? එහෙනම් දැන් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් දෙන ලෝකේ කාටවත්? ස්ථිර නැතිකම නිසා දුකයි නම්. දුකට හේතුව තථාගතයන් හොඳටම පෙන්නලා දෙනවා. ඉච්ඡාව, කැමැත්ත, තණ්හාව, ආදරය, ප්‍රේමය, ඔය තියෙන සෙනෙහස. එක ලස්සන වචන සෙනෙහස. ඔය තියෙන්නේ. හරි ලස්සනයි නේද වචනේ සෙනෙහස කියන එක. ඔය ලස්සන ගිනි ගෙඩිය ඔලුවට දාගත්තට පස්සේ පිටුනේ බලාගත්තා ගිනි ගෙඩි පිටින් ඔලුවට කඩාපාත් වෙන්න හැටි. නමුත් මේ ලෝකයේ උලා කන අයට පිටුනේ හරි ලස්සන වචන මේවට මේ කියන මේ බණ ටික අහලි වෙලා කේන්ති ගන්න පුළුවන් අනන්ත අප්‍රමාණව. කේන්ති ගන්න බණ කියනව නෙමෙයි. කේන්ති ගන්න පුළුවන් අනන්ත අප්‍රමාණ. ඇයි? මගේ සෙනෙහසට මූ මේ බයින්නේ.
මම බයිනවද මේ? නෑ. මේ යථාර්ථය පෙන්වලා දෙන මේ සෙනෙහස කියලා අල්ලගත්තාම ගිනි ගෙඩි නෙමෙයි ඔළුවේ වාත් වෙලා තියෙන්නේ. බලන්නකො ඔබගේ ස්වාමි පුරුෂයා ඔබගේ බිරිඳ ඔබගේ දරුවෝ කියන සෙනෙහසින් අල්ලගත්ත පිරිස අද ඔබට ගිනි නෙමෙයිද දෙන්නේ කියලා. ඔබගේ දත් ටික ඔබට ගිනි නෙමෙයිද දෙන්නේ කියලා. ඔබගේ කන් දෙක ඔබගේ ඇස් දෙක ඔබට ගිනි නෙමෙයිද දෙන්නේ කියලා. මේ ඔක්කොම පිංගුතුනි සෙනෙහසින් තමයි අල්ලගත්තේ. චන්දරාගයෙන් බැඳිලි වෙලා අනේ හරි ෂෝක් කියලා අල්ලගත්ත ඇස් දෙක පිංගුතුනි අද ඔබට කොයිතරම් වද දෙනවද බලන්න. ඕක කැඩෙයිද බිනේද නැහැයිද වෙනසෙයිද කියලා කොච්චර බයකින් ෂෝකකින්ද බලන්න හැමතිස්සෙම ඉන්නේ. කර්ම විපාකයට අදාළ ගෙනත් දානවා පිංගුතුනි දේවල් ඔබ හිතනවා මං තමයි මේව ගෙන්න ගන්න කියලා. කර්ම විපාකයට අදාළව පිංගුතුනි අර රූප ගෙනත් දානවා. නැත්නම් ඉතින් මේ ලෝකේ හැමෝම කැමති නේද තමන් කැමති රූප බල බල ඉන්න. මට කියන්නේ ජීවිතේ මෙච්චර කාලයක් තමන් කැමති රූප විතරද බැලුවේ? නෑ කර්ම ශක්තිය විසින් විපාකයට ගෙනත් දානවා එක එක જાති ඒවා. අපි හිතමු ඔබ රූප බලන්න කැමතිම නෑ. කැමති අකමැති රූප බලන්න කැමතිම නැතු ඉඳලා අන්තිමට ඔබට දරුවෙක් හම්බ වෙනවා පින්දින සම්පූර්ණ අංග විකලෙක්. දැන් මොකද කරන්නේ? දැන් නොබල ඉන්නද? දැන් ඉතින් බල බල ඉන්න වෙනවා. කරන්න දෙයක් නෑ. දැන් අරව එපා කිව්වනේ. එහෙනම් දැන් මොකද කරන්නේ? කර්ම ශක්තිය විසින් ගෙන අර විපාක ශක්තිය මහා බරපතල ශක්තියක් ඕක. ඒ විපාක ශක්තිය විසින් පින්දින ගෙනල්ලා දානවා. දැන් බල බල හිටන් ඉතින් දැන් කරන්න දෙයක් නෑ. නැත්නම් අත වන කරනවා. දදයක් බලන්න කැමතිම නෑ. දදයක් දැක ගමන් අහක බලා ගන්නවා. රූප නිරුද්ධ කරගෙන ඉන්නවා. කර්මයට එන්න දෙන්නෙම නෑ කියලා අපි හිතමුකෝ. අන්තිමට කර්ම ශක්තිය ඉතින් මොකද කරන්නේ? දදයක් ගෙනත් දානවා අතටම. දැන් මොකද කරන්නේ? අත කපලා දාන්නේ. අත වටිනවනේ. ඒක නිසා ඕක බල බල දුක් විඳිනවා. එහෙනම් කරන්න තියෙන්නේ පිළිදෙන විපාකෙත් එක්ක හැපෙන එක නෙමෙයි. කරන්න තියෙන්නේ චන්දරාගය දුරු කරගන්න එක. ඒකයි කියන්නේ හැම පැත්තෙම ගියාට පස්සේ එකම එක දෙයයි තියෙන්නේ චන්දරාගය දුරු කරගන්න වැඩ පිළිවෙල විතරයි තියෙන්නේ. ඒකයි තථාගතයන් වහන්සේ කරන්න පුළුවන් එක දේශනා කළේ. තථාගතයන් වහන්සේ දේශනා කළේ නෑ පිළිදෙන අනිච්ච දේ නිච්ච කරන්න යන්න කියලා. තථාගතයන් වහන්සේ දේශනා කළේ නෑ පිළිදෙන අස්තිර දේ ස්ථිර කරන්න යන්න කියලා. ඔය එකක්වත් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. අස්තිර දේවල් ස්ථිර කරන්න බෑ කාටවත්. විනාශයට පරිණාමය වෙන දේවල් නිබ්බත්තියට පරිණාමය කරන්න බෑ කාටවත්. අන්‍යතාවයට පත් වෙන දේවල් ඒ විදිහට පවත්වාගෙන යන්න බෑ කාටවත්. ඒවා මේ ලෝකේ තියෙන ධර්මතා. ඒ ධර්මතා නිසා දුක හටගන්නේ නෑ. ඒ ධර්මතා ප්‍රත්‍ය සපේනවා දුක සඳහා. ඒවා ප්‍රත්‍ය වෙනව නැතිව නෙමෙයි. විපරිණාමයට පත් වෙන දැන් කවුරු හරි කෙනෙක් මැරෙනවා. ඒ මැරුණාට පස්සේ ඒක මිනිස්සෙකුට දුක හිතෙනවා. අහනවා ඇයි උඹට දුක? ඒ මිනිස්සා කියන්නේ මොකද්ද? ඇයි මොඩේ ඕක මගෙන් අහන්නේ මේ මගේ යාළුවා මැරිච්ච නිසානේ මට දුක කියන්නේ ගන්න නැද්ද? කියනවා. ඉතින් ඒකට එයා දුකට හේතු විදිහට දකින්නේ මොකද්ද? විපරිණාමය. අර මැරිච්ච එකයි දකින්නේ දුකට හේතු විදිහට. මේ සම්මාදිට්ඨිකද? නෑ සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනා දුක අවබෝධ කරගත්තා මේ දුක අවබෝධ කරගන්නවා කියලා කියන්නේ ඇලෙන තැනම ගිනි ගන්න බව Tamanට අවබෝධ වෙනවා. මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනාට දුක විඳිනවා. ඒ කියන්නේ විපරිණාමයටපත් වෙලා හෝ ස්ථිර නැති කමටපත් වෙලා හෝ අන්‍යතාවයටපත් වෙලා හෝ ප්‍රතිඵලය ආවට පස්සේ ප්‍රතිඵලයේදී හැ බල බල අඬන එකට කියනවා අපි මිත්‍යා දෘෂ්ටිය කියලා. එතන යා දුක විඳින කෙනෙක්. මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනා දුක විඳිනවා. සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනා පිටුදින මොකද කරන්නේ? දුක අවබෝධ කරනවා. දුක අවබෝධ කරන කෙනා දන්නවා ඇලෙනකොටම ගිනි ගන්නවා කියලා ආපහු කතා දෙකක් නැහැ කියලා. ඒක හරියට පිටුදින භූමි තෙල් නාගත්ත මිනිස්සෙක් පෙට්‍රල් නාගත්ත මිනිස්සෙකුට ගින්නෙන් ආස්වාද විඳින්න පුළුවන්ද? අනේ හරිය ලස්සන ෂෝක් ගින්න කියලා එහෙම ළඟට එහෙම යන්න පුළුවන්ද? අන්න ඒ වගේ වැඩ පිළිවෙලක් තියෙන්නේ තණ්හාවෙන් බරිත වෙච්ච මිනිසයා තණ්හා ආදික හිතක් තියෙන මිනිසයාට පිටුදිනේ. ලේසි නෑ මේ ලෝකේ. මේ ලෝකේ මහා ආසාරයි ඒ සන්නාදික මිනිසයාට. හැබැයි අරිහතුන් වහන්සේට පිළිදෙල ලෝකේ ආසාරයි කියන්න දෙයක් නෑ. ඇයි ඒ? අරිහතුන් වහන්සේට ප්‍රශ්නයක් නෑ මේ සම්බන්ධ. මොකද හේතුව මිටියෙන් ගහනවා උන්වහන්සේ අත තියන්නේ නෑ. එහෙනම් ඒක ආසාර වෙන්න විදියක් නෑ උන්වහන්සේට. උන්වහන්සේට ප්‍රශ්නයක් නෑ මේකේ. එහෙනම් අර ආසාරයි කියන අර්ථය හොඳාකාර අවබෝධයට ගන්න. ඇලුනොත් තමයි ඔක්කොම වෙන්නේ. යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා තන් නේසෝවම නේසෝවමස්නි නමේසෝ අත්තාති කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඕන් ඔය ඇලුනට පස්සේ වෙන කටයුත්ත. ඒකයි එතන අනිත්‍ය කියලා කියන්නේ පිළිදෙන උදා කරගන්නවා වැය වෙනවා කියලා දේශනා කළේ අපි. උදා කරගන්න එක වැය වෙනකොට පිංගුදෙනි පෙලෙන්න පටන් ගන්නවා. ඒකයි ස්වභාවය. උදා කරගන්නකොට වැය වෙනවා. උදා කරගන්නකොට වැය වෙනවා. ඔන්න පෙලෙනවා. ඒකයි අනිත්‍ය කියන්නේ පෙලීමට කියලා දේශනා කළේ. එහෙනම් යමෙක් පෙලුණා නම් පිංගුදෙනි දුකයි ඒකාන්තයෙන්ම යහන්න දෙයක් නැහැ ඒක. එහෙනම් දැන් අවබෝධයට ගන්න පිළිදෙන එතකොට දැන් මොකද නිවන කියන්නේ මොකද්ද? මේ සියලු පෙලීමෙන් අත මිදුණා නම් අන්න නිවන උදා වෙනවා. අරිහතුන් වහන්සේගේ අනුපාදිතේස නිවන කියලා කියන්නේ පිළිදෙන මේ උපදියක් හදාගෙන ඉවරයිනේ දැන් අරිහතුන් වහන්සේ. අරිහත් ඵලයටපත් වුණා. හැබැයි අර අවිද්‍යාව තෘෂ්ණා තියෙන කාලේ හදාගත්ත අසකරනාසයේ දිව ශරීරයේ මන කියන ওই ටික තියෙනවනේ දැන්. දැන් මොකද ওই ටිකට කරන්නේ? ওই ටික තියෙන කම්ම කර්ම ශක්තිය විසින් අර රූප ගෙනත් දානව නේද උතනට? ඒ කර්ම ශක්තිය එහෙම වෙලා ගියේ නෑනේ. කරපු කර්ම අවිද්‍යාව තෘෂ්ණා සහිතව කරපු කර්ම තියෙනවා අනන්ත සංසාරේ ඇතිපාරම්. මේ ටික විසින් පිටින් අර ඇහැ ඉස්සරහට මේක ගෙනත් දානවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පිටින් උරුමේ විදියට බාර ගන්න ප්‍රශ්නයක් නෑ උන්වහන්සේට.
එහෙනම් උන්වහන්සේ පිරිනිවන් පානකම් පිංගුතුනි උන්වහන්සේට මේ කය පරිහරණය කරගෙන යන්න ඕනේ වෙනවා. මේ කයට බඩගිනි දැන්නකොට පිංගුතුනි පින්ඩපාතයක් හොයාගෙන උන්වහන්සේට වඩින්න වෙනවා. මේ ඉනට වස්ත්‍රයක් හොයාගන්න වෙනවා උන්වහන්සේට. මෙන්න මේ කටයුතු ටික උන්වහන්සේට කරගන්න සිද්ධ වෙනවා. ඒක නිසා උන්වහන්සේ තාම කායික පිළිමෙන් නිදහස් වෙලා නැහැ. සරියුත් මහ රහතන් වහන්සේ පාරේ වඩනකොට උන්වහන්සේ ඉවසෙන ශක්තිය ඔය කියන තරම් ශ්‍රේෂ්ඨයේද කියලා බලන්න එක බමුණේ කියලා පිටට පාරක් ගහලා තියෙන. ඒ පිටට පාරක් ගහන සරියුත් මහ රහතන් වහන්සේ රිදුන්නේ නැද්ද? රිදුන මොකද උන්වහන්සේලා සමාධියෙන් නෙමෙයිනේ හිටියේ. සමාධි බලයකින් මහා ශක්තියකින් හිටියනම් අර යකා ගහන වෙලාවෙ නම් උන්වහන්සේ මහා සමාධියකින් හිටපු නිසා උන්වහන්සේට යන්තම් මේ ඔළුව නිකන් හිර වෙනවා වගේ විතරයි දැනුනේ. මුගලන් මහ රහතන් වහන්සේ ඇවිල්ලා කියන්නේ ස්වාමීනි ඔබ හන්දේ තියනවාද හිතේ දැනෙනවද මොනවා හරි ටිකක්? මම පොඩ්ඩක් හිතේ පුංචි තද ගතියක් වගේ නම් දැනෙනවා. අනේ සාදු සාදු ස්වාමීනි ඔබ හන්දේ අර යකා ඇවිල්ලා ගහපු පාරට ඇතෙකුට ගැහුවා නම් එහෙම පොළොවට ගින්දා බහිනවා ඇතා. ඒ තරම් මහා දරුණු පාරක් ගැහුවේ. ඉතින් ඒ වගේ සමාධියෙන් හිටපු වෙලාවට සමහරට දැනෙනවා අඩු ඇති. නමුත් පිටුදින පාරේ වඩින වෙලාවේ උන්වහන්සේ පිටට පාරක් ගැහුවනේ ගිහිල්ලා. දැන් රිදෙන්නේ නැතුව ඇද්ද උන්වහන්සේට? රිදෙනවා. ඉතින් උන්වහන්සේ පෙරලා බැන්නද බමුණට? නෑ ඇයි මේ බමුණට මෙහෙම හිතෙන්නේ ඇයි? සාරිපුත්‍රයන් වහන්සේ කියලා කියන්නේ තථාගතයන් වහන්සේට විතරක් දෙන්නේ නැච්ච මහ උත්තමයෙක් කියලා ඒ කාලේ හිටපු මිනිස්සු දන්නවා. අනේ අපේ ආර්යයන් වහන්සේ වඩිනවා කිය පිංගුතුනි උන්වහන්සේට දම් පූජා කරන්න පුදුම කැමැත්තෙන් හිටියේ මිනිස්සු. ඒ අතරතුර එක බමුණෙකුට හිතනවා බලන්න ඕනේ පොඩ්ඩක්. මෙයා මෙච්චර ශ්‍රේෂ්ඨද කියලා බලන්න ඕනේ. කියලා විලා ගිහලා පාරක් ගන්නවා පිටට. දැන් නිගමන හිතලා බලන්න එතකොට. එහෙනම් ඔය පිටට පාරක් ගැහුවේ පිංගුතුනි ඔය ඇත්තටම මේ බමුණගේ සම්බන්ධයද ඔය තියෙන්නේ. නෑ. සාරිපුත්‍රයන් වහන්සේ අතීත සංසාරේ කරගත්ත කර්ම ශක්තියට අනුව පිංගුතුනි දැන් උන්වහන්සේගේ කය හැදිලා තියෙන වෙන කරන්න දෙයක් නෑනේ. අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් ඔය කය හදාගත්තානේ. ඊට පස්සේ අවිද්‍යාව තෘෂ්ණා ඡය කරගත්තා. දැන් ඒව නෑ එක බින්දු මාත්‍රයක්වත්. නමුත් හදාගත්ත කය ඉතුරුයි. ඒක නිසා පිංගුතුනි කර්ම ශක්තියත් ඉතුරුයි. කර්ම ශක්තිය ඡය වෙලා නෑ අරිහත් ඵලයටපත් වුණා කියලා. කර්ම කරන්නේ නැහැ විතරයි ඒ කර්මේ අදාළ විපාක ටික ෂය වුණා නෑ කාටවත්. එහෙනම් ඒ විපාක ටික එහෙමම තියෙනවා නම් පිටින් අර විපාකයේ විසින් මොකද ගෙනාවේ අන්න අර කියන කයට අර කියන පොට්ටබ්බේ ඝට්ටණය කළා. ඕක පිටින් බලනකොට පේනවා මොකක් කියලාද? අනේ අර එකා මේකට ගැහුවනේ. අනේ අර එකා අරුට ගැහුවනේ මූට ගැහුවනේ ආදි වශයෙන් ලෝක සත්‍යයක් කියන්න පටන් ගන්නවා. නමුත් ඇත්තටම නේ මොකද්ද මේ කර්ම ශක්තිය විසින් මේ දෙක එකට සම්බන්ධ කෙරෙව්වා. එහෙනම් හොඳට මතක තියාගන්න පිංගුතුනි අරිහතුන් වහන්සේටත් ඒකෙන් බේරෙන්න බෑ. පිරිනිවන් පානකම්. උරුමයේ විදිහට බාර ගන්නම වෙනවා. හැබැයි උන්වහන්සේ උරුමයේ කරුමයේ කරගන්නේ නෑ බින්දු මාත්‍රයක්වත්. ඒක නිසා පිංගුතුනි උන්වහන්සේගේ අවසාන හිත පෙළෙන හිතක් නෙමෙයි. චන්දරාගය දුරු කරගත්ත හිතක්. පෙළෙන හිතක් නෙමෙයි. ඒක නිසා පිංගුතුනි ඒ පෙළෙන හිත නිරුද්ධ වෙලා යනකොට පෙලෙන්නේ නැති හිත නිරුද්ධ වෙලා යනකොට පිංගුතුනි පෙලෙන්නේ නැතිකම නිසා අபிසංකාරයක් වැඩිීමේ අවශ්‍යතාවයක් නැහැ. එතකොට මොකද වෙන්නේ මේ කයේ හටගත්ත අවසාන හිතත් හටගත්තා. ඒ හටගෙන ඉවරනකොට පිංගුතුනි මේ කය කියන එක විනාශ වෙලා ගියා. මේ කය විනාශ වෙලා යනකොට පිංගුතුනි දැන් කර්ම ශක්තිය කොච්චර තිබුණත් විපාකයේ කොච්චර තිබුණත් පිංගුතුනි දැන් ඇහැක් නැහැ නේද රූප ගෙනත් දාන්න. කනක් නැහැ නේද රූප ගෙනත් දාන්න. රූප නැද්ද ලෝකේ? රූප තියෙනවා. දැන් නැත්තේ මොකද්ද? කන නැහැ. ඇහැ නැහැ, කන නැහැ, දිව නැහැ, කය නැහැ. මන නැහැ. ඔන්න උතනයි තියෙන වැදගත්ම කාරණාව. නැත්නම් පිටුදින අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයන්ටත් ඇස කන නාසය දිව ශරීරය කියන ওই ටික නැහැ. තියෙන්නේ මොකද්ද? මන. මනෝ රූපයක් තියෙනවා. ඒකයි කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන දේ රූපේන්තර වේදනාවෙන්තර සංඥාවෙන්තර සංකාරෙන්තර විඥානයක යාමක් හේමක් හෝ දුතියක් හෝ නොකියමි කියලා. ඒකාන්තේ මනෝ රූපයක් එතන තියෙනවා. ඉතින් මන තිබුණා නම් හොඳටම ඇති නේද විඥානය පහළ වෙන්න. ඔය හයෙන් එකයිනේ තියෙන්නෝනේ. මට කියන්නේ මේ ලෝකේ ඉන්නවද කියලා ඇස කන නාසය දිව ශරීරයේ මන කියන හයම නැති එක පුද්ගලෙක්වත් ඉන්නවද? ඇස කන නාසය දිව ශරීරයේ මන කියන හයම නැති එක පුද්ගලෙක්වත් ඉන්නවද? එකම එක පුද්ගලෙක්වත් නැහැ. ඒ කියන්නේ අරිහතුන් වහන්සේ පින්නුවම් පැවට පස්සේ අවස්ථාව වෙයි තියෙන්නේ. ආයේ පුද්ගලත්වය කියලා මොකුත් මේ ලෝකෙ විද්‍යාමාන වෙන්නේ නැහැ එතනින් එහාට. හැබැයි ඔය එකක් හරි විද්‍යාමාන වෙනවා නම් පින්වදින සත්වෙක් මේ ලෝකේ ඉන්නවා. ඒකයි කියන්නේ අරූපාවචර දැහැන් වඩපු කෙනෙකුට අරූපාවචර ධානයක් ලැබලිලා අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට ගියාට පස්සේ මනෝකාය කියන මේ කියන්නේ මනසින් හැදිච්ච කයක් තියෙනවා. මේ මිනිස්යාගේ මනෝකාය ගැන නෙමෙයි මේ කියන්නේ. ඒක අති සූක්ෂම කයක් මේ කියන කතාව. ඒකයි කියන්නේ පින්වදින කයක් නැහැ කියන තරමට මිනිස්සු අරගෙන තියෙන ඒක නිසා. මේ කයක් නැතුව පවතින්න බෑ ලෝකේ. හැබැයි මේ කරජ කායක් කියන එකක් නෑ ඝනකම කයක් කියලා එකක් නෑ දෙවියන්ගේ කය තරම ඒකටත් එහා ගිය රූපාවචර බ්‍රහ්මයන්ගේ කයටත් එහා ගිය මනෝමය වශයෙන් තියෙන අවස්ථාවක් ගැන ඔය කියන්නේ
එහෙනම් එන්නේ මේ தත්ත්වයටපත් වෙච්ච කෙනාට මේ මන විතරයි තියෙන්නේ. එහෙනම් ඒ මනට ධම්ම ගෙනත් දාන්නේ කවුද? දැන් මේ මනට ධම්ම ගෙනත් දාන්නේ කවුද? එහා පැත්තේ ඉන්න බ්‍රහ්මයාද? නේද? එහා පැත්තේ ඉන්න බ්‍රහ්මයක පේනවද ඒ අයට? එහෙම එකක් නැහැ. දැන් එහෙනම් ඒ අයත් කියන්නේ එපා අන්න මූමටද වැන්න මූමට ගැහුවා මූමට මේ ධම්ම ගෙනත් දැම්මා මේ ධම්ම ගෙනත් දැම්මා. එහෙම කියන්න එපා ඒ අයත් එහෙනම්. එහෙම එකක් වෙන්නේ නැහැ. කර්ම අර විපාක ශක්තිය විසින් මොකද කරන්නේ පිටුතුනේ? ඒකට අර මනට අදාළ ධම්ම ගෙනත් දානවා. එතකම් මේ අයත් ඒක ජීවත් වෙනවා. එන අරිහත් ඵලයේ පූර්ණේ කරගෙන පිරිනුවම් පාපු උත්තමයාට පිටුතුනේ මොකද මන කියන එක සම්පූර්ණයෙන්ම දමනය කළ ඉවරලා චිත්ත පාරිශුද්ධ චිත්ත ස්වභාවයකින් තියෙන්නේ ආරම්මන විඥාන ලක්ෂණං චිත්තං කියන කොටස විතරයි කටයුතු කරන්නේ. ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙච්ච හිතක් නැති නිසා පිටුතුනේ මොකද වෙන්නේ? අර පෙලෙන්නේ නැහැ හිත බිඳුවක්වත්. හිත බිඳුවක්වත් පෙලෙන්නේ නැති නිසා පිටුතුනේ නැවත මේ එන උරුමය කරුමේ කරගන්න හදන්නේ නැහැ. උරුමේ කරුමේ කරගන්න අபிසංකාර කරන නැවත හිත හදන්න වැඩ පිළිවෙලක් කරන්න ඕන පිටුතුනේ ඒක කරන්න අවශ්‍යතාවයක් නැහැ අරියත් වහන්සේට. ඒක නිසා මොකද වෙන්නේ අවසාන හිතට ආවට පස්සේ ඒ හිත පෙලෙන්නේ නැති නිසා නැවත වාරයක් හිත හදනවා කියන වැඩ පිළිවෙලකට යන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ පිංගුතුනි මේ කය නිරුද්ධ වුණා නම් වෙන කයකට යාමක් සිද්ධ වෙන්නේ නැහැ එතනින් ඉවරයි ඒක. එතකොට මොකද වෙන්නේ අර මෙච්චර කල් තිබිච්ච කර්ම ශක්තිය නේද විපාක ටික ඔක්කොම ෂේ වෙලා යන්න ඕනේ. ඇයි? දැන් ඇහක් නැහැ රූප ගෙනත් දාන්න, කනක් නැහැ ශබ්ද ගෙනත් දාන්න, ඔය ආදි වශයෙන් මනක් නැහැ ධම්ම ගෙනත් දාන්න. වැඩේ ඉවරයි. ඔන්න ඕකට තමයි පිංගුතුනි නිවන කියලා කිව්වේ. මේ ප්‍රශ්නේ තේරුම් ගන්න එකට තමයි පින්වතුනි නිවන් දැකීම කියලා කිව්වේ. මේ සියලු ශක්ති කදම්බයන්ට තමයි පින්වතුනි මේ නිර්බාණ ගාමිනී පටිපදාව කරගෙන යාම සඳහා මේ විශ්වයේ තියෙන මේ සුදු කිරණ ශක්තිය තමයි පින්වතුනි ඔය කියන බුද්ධ ශක්තිය කියලා කියන්නේ. භවයේ සහ මුලින්ම උදුරලා වනසලා විනාශ කළා දැමීමේ මේ භවයේ තවදුරටත් භවයෙන් භවයට වඳුරා ගහෙන් ගහට පයින්න වගේ යන වැඩ පිළිවෙලකට යන්නේ නැතිකම් සඳහා මේ ලෝකෙට යම් කිසි ශක්තියක් තියෙනවා නම් පින්වතුනි ආන් ඒ ශක්තියට කියනවා බුද්ධ ශක්තිය කියලා. පව කිරීමේ ලැජ්ජාව සහ බිය කියන දෙකෙන් දීවත් වෙන ශක්තියට කියනවා දේව ශක්තිය කියලා. ඉතින් ඔන්න ඔහොමයි පින්වතුනි මේ ශක්ති කදම්බක් තියෙන්නේ. ඉතින් ඔන්න ඔහයි තත්ත්වේ. මම ටිකක් වේගෙන් දේශනාව කළේ හේතුව තමයි පින්වතුනි ඉක්මනට දේශනාව හමාර කරන්න වෙනවනේ. එතකොට ඔබ ටික අඩුවෙන් ලැබුණොත් ඒක හරි නෑනේ. ඔබ ගොඩක් දුර බැහැ ඉඳලා එනවා ඇතිනේ. දේශන අහන්න. ඉතින් මම ඔබගෙන් අවසාන වතාවට ඉල්ලන්නේ මොකුත් නෙමෙයි. ඔබ ඔබගේ වැඩේ කරගන්න. එච්චරයි. සෙල්ලම් කරන්න කාලයක් නෙමෙයි මේක. ඔබ ඔබගේ වැඩේ කරගන්න. පෘථග්ජන මානසික මට්ටමින් ඉන්න. තිරිසින්න පුළුවන් ඔබගේ ඇසුරේ. ඔබගේ කනට මේව ඇහෙන්න පුළුවන්. ඇහැට මේව දර්ශනය වෙන්න පුළුවන්. නහයට ගඳ සුවඳ දැනෙන්න පුළුවන්. පිළිදෙනේ ඔය මොන ක්‍රම වේදකින් හරි කමන්නේ. පෘථග්ජන මානසික මට්ටමින් ඉන්න අය ලෝකෙත් එක්ක හැපි යයි. ඔබට තියෙන්නේ නිවිලා සැනසෙන්න. මම ඔබට කියන්නේ පින්වතුනි ඔබ නිවෙන්න මමද නිවෙන්නේ මේ. ඔන්න ඔය කියන තැන ඔබ ඉන්න. ඔබට පොළු පාරක් ගහන කෙනත් එක්කත් ඔන්න ඔය කියන කඩේ ඉන්න. ඒ තමයි පින්වතුනි ඔබ නිවෙන්න මමද නිවෙන්නේ මේ. වෙන දෙයක් මේ ලෝකෙන් නැත. මේ වෙන දෙයක් මට අවශ්‍ය නැත. ඔබ නිවෙන්න මමද නිවෙන්නේ මේ. ඔන්න ඔය තැන ඉඳගෙන ඔබ කටයුතු කරන්න. පින්වතුනි මේ නිවන් මගේ ඒකාන්තයෙන්ම ප්‍රත්‍යක්ෂවම තියෙනවා පින්වතුනි. එක බින්දු මාත්‍රයක් අඩු වෙලා නැහැ මේ නිවන් මගේ. ඒ ප්‍රීතිය සුඛය කියන එක අතහැරීමෙන් නොයල්මෙන් මිදීමෙන් ලබන්න පුළුවන්මයි පින්වතුනි. හැබැයි නිකන් අර මාන්නක්කාරකමට මට අරහේ ධානය තියෙනවා මට දැන් ද්විතීක අධ්‍යානෙ මට දැන් තෘතීක අධ්‍යානෙ මට දැන් ලයිට් පේනවා ආලෝක පේනවා ඔය කියන තරම් වලට යන්න හදන්න එපා. හරියාකාරව කටයුතු කරන්නේ චතුර්ථ අධ්‍යානෙන් හරියාකාරව වැඩිලා ඉවරලා ඒ චතුර්ථ අධ්‍යානෙන් තමන්ගේ කය සිහි කරනකොට ආලෝක සංඥාවක් මතුවෙලා ඒව ගැන නෙමෙයි මම මේ කියන්නේ. දැන් ඔයාට පේන්නේ මොන ලයිට් එකද කියලා අහන මිනිස්සු ඉන්නේ. මම ඒකයි අපේ ආරාමේ වෙනම කුටි ටිකක් හදන්න කියලා කිව්වා. එකක නිල් දාලා, එකක කළු දාලා, එකක රතු දාලා, එකක සුදු දාලා. එතකොට භාවනා කරන්නේ නායන මොන ලයිට් බලන්න දාවේ. දැන් මොන ලයිට් එකද ඕනේ? කැමති මොන ලයිට් එකද? සුදු එකද? එහෙනම් අර කාමරේට යන්න ඕක ගිහිල්ලා ඇස් දෙක අරගෙන භාවනා කරන්න. එතකොට ලයිට් තමයි පටන් ගන්න එල්ලේ ඉඳලා. එහෙම නැත්නම් පිටුදින මේ අතහැරීමෙන් නොයල්මෙන් මිදීමෙන් ලබන සැනසුමක් තියෙනවා. අන්නේ සැනසුමටපත් වෙන්න. මේ ධානය සියල්ල මේට ඉස්සෙල්ලා සතියක ආරාමයේ කරපු දේශනාව පොඩ්ඩක් අහන්න. සම්පූර්ණ විස්තරයක් කළා පිටුදින ඔය සම්බන්ධ. ඔය විතක්ක ਵਿਚාර සම්බන්ධයෙන් විස්තරයක් කළා. සවිතක්ක සවිචාර කිව්වහම ඔය නිකන් ඔය ගන්න ඒවා නෙමෙයි පිටුදින තියෙන්නේ. ඉතින් මට දැන් මෙතන කරන්න බෑ. මොකද දේශනාව දැන් නවත්තන්න ඕනේ. ඊළඟ පොයින්ට් හරි අපි ඒක කරමු. ඔය සවිතක්ක සවිචාර ගැන පොඩ්ඩක් අහන්න. ඒතකොට ඔය තේරුම් කරලා දෙන්න. තථාගතයන් වහන්සේ දේශනා කළා දිනවා රූප විතක්කන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්හා uppajjamana uppajjati etta nivisamana nivisati.
මේ රූප විතර්කයන් මේ ලෝකේ ප්‍රිය රූපයි සාත රූපයි කියලා අරගෙන පින්වතුනි මේ රූප විතක්කයේ මේ තණ්හාව උපදිනවා රූප විතක්කයේ මේ තණ්හාව පවතිනවා කියලා. එහෙනම් ඔබ හුස්ම කියන්නේ රූපයක් නෙමෙයිද? වායුව කියන්නේ රූපයක් නෙමෙයිද? එහෙනම් වායුව කියන එක හුස්ම කියන එක පින්වතුනි ඔබ කර්මස්ථානයේ විදිහට ගත්තොත් එහෙම ඔබට තණ්හාව ඡය වෙනවද නැත්නම් තණ්හාව වැඩි වෙනවද? ඉතින් ඔබට දැන් තේරෙනවනේ මම කිය දේ මේවා නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඔබ කියවල බලන සතර සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේදී කර යුතු දේ කියලා තියෙනවනේ. ඒකයි මම ඔබට කියන්නේ ත්‍රිපිටකයෙන් පරිබාහිරව කටයුතු කරන්න ගියාම තමන්ගේ මතේ කියන්න ගියාට පස්සේ බෙගුදුනේ විනාශයටපත් වෙන එක අහන්න දෙයක් නැහැ. ආචාර්යවාද නෙමෙයි වැදගත් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්ම. එහෙනම් රූප විතක්කන් ලෝකේ රූප විචාරන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති කියන තැනට තමයි වහු වෙන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. එහෙනම් පින්විතනේ ඔබට තියෙන ධහමම මෙනෙහි කරන්න. ඒකනේ කැඩෙන දේ කැඩෙත බින්දෙන හැම දේ බින්දෙත නැහෙන දේ නැහෙත අතර මිදුණා නිවන් දකින පුංචි කාරණා ඉතින් ඕකේ තියෙන ධහම නෙමෙයිද? කොහෙද ඕකේ රූපයක් තියෙන මෙනෙහි කරන්නේ? කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සීල ලෝක අනාතයි අතහැරීම අනාතයි නොයල්ම අනාතයි මිදීම අනාතයි නිවන අනාතයි මොකද්ද ඕකේ තියෙන්නේ? මොන රූපෙද තියෙන්නේ? මොන අරූපෙද ඕකේ තියෙන්නේ? නෑ ඔතන තියෙන තනිකරම ධර්ම විතරයි. ධර්මය කියන එක ඇතුලේ තණ්හාව උපදිනවා කියලා තථාගතයන් වහන්සේ පෙන්නලා නෑ කොහෙවත්. නේ ඔබ බලන්න. ඔබට හරි මග වැඩිලා තියෙනවා පින්විතනේ ඔබ හරි මගේ යන්න. මට කියන්න තියෙන්නේ එච්චරයි. හැබැයි ඔබ ලෝක සත්‍යයට බයින කෙනෙක් නම් ඔබ ලෝක සත්‍යයේ වැරදි හොයන කෙනෙක් නම් ඔබ හරි මගට වෙලා නැහැ පින්විතනේ ඔබ තාම පරාදයි. වැරදිච්ච කොටේ තමයි ඔබ ඉන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ තමන් ගාව තමන් ප්‍රශ්නේ නිදහස් වෙන්න උත්සාහ කරන්න. අන්න ඒක තුල තමයි මේ නිවන් මඟ කියන එක වැඩෙන්නේ. හොඳයි. එහෙමනම් පින්විතනේ අපි බොහොම කෙටි පුණ්‍ය අනුමෝදනාවක් සිදු කරගමු. මොකද අපිට වඩින්න තියෙන නිසා. හොඳයි පින්වතුනි එහෙනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන අද උදේ ඉඳලා මේ ශික්ෂාපද සමාදානයන් සිද්ධ කරගෙන ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මියෝ අද මේ ස්ථානයේට ඔබගේ ආරාධනා පිළිගෙන වැඩියා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන්ට අනුමෝදන් කරන්නේ වගේම අනන්ත කල්පයන් ඉඳලා තමන් එක සහ සම්බන්ධ වෙලා කටයුතු කළා වූ අම්මා තාත්තා දුව දරුවෝ වැඩි ඥාතිහිත මිත්‍රාදී මේ මේ පරිලෝකීය සීලම ඥාතිහිත මිත්‍රාදීන්වත් සිහිපත් කරගන්න මේ අත්බැවි විතරක් නෙමෙයි අනන්ත කල්පයන් ඉඳලා ඒ වගේම පින්වතුනි මේ උදෙසා සහ සම්බන්ධ වෙලා සියලු ආකාරයෙන් කටයුතු කළා වූ සීල ආකාරයෙන් මේ සියල්ල සම්පූර්ණ කර ගැනීම උදෙසා අපකප වෙලා කටයුතු කළා වූ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් මේ රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ආය කෙරෙත් විහිදුල පතුල හරින්න ඒ පින් විහිදී පැතිරී යාමෙන් ඒ ඇති යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදේවා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී සද්ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා මහත් වූ අනුකම්පාවකින් ඒ අවවාද අනුශාසනා පැවැත්වා වූ ඒ අපගේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වගේ මේ විහාරස්ථානයේ විහාරාධිකාරී විහාරවාසී ස්වාමින් වහන්සේලා ඒ උත්තමයන් වහන්සේලාවත් මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඒ වගේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ උදෙසා මහත් වූ අපකැපීමකින් කටයුතු කරන්නා වූ උත්තරීතර මහා නායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයේ මැද වාසය කරන්නා වූ උත්තරීතර මහා සංඝරත්නය සිහිපත් කරගෙන ඒ වගේම පින්වතුනි මේ ශාසනය ආරක්ෂා කර ගැනීම උදෙසා වැඩ කටයුතු කරන්නා වූ ඒ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම පින්වතුනි මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසම මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඒ වගේම ඔබගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ වැඩිහිටියන් සේවක සේවිකාවන් ස්වාමීන් දරුවන් ස්වාමීදීනියන් ගුරුවරුන් ඒ ආදී වශයෙන් ඒ සිළු දෙනාවත් ඒ වගේම මේ රට ආරක්ෂා කරන පිරිස මේ රට සංවර්ධනය කරන පිරිස මේ රට පාලනය කරන පිරිස ඒ ආදී වශයෙන් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ තින් රැස් කරගත්තා වූ සිළුම පුණ්‍ය ගංගා කුසල ගංගා ආය කෙරෙත් විහිදුර පතුල හරිනේ පින් විහිදී පැතිරී යාමෙන් එයටත් වැඳී වැළදී එන්නා වූ යම් කිසි ග්‍රහපලු පද්‍රෝ දෝසාන්දකාර ඇස්වා කටමා හෝ ආවුල් දෝසක සංඛා දෝසාන්දකාර යක්ෂ වේද විසාජ මලගල කුම්බා නදී වෙදෙවෙනි දෝසාන්දකාර ශරීරේ සතදා දූසින් වෙදෙවෙනි රෝගාබාධ දෝසාන්දකාර මේ සියලුම දෝසාන්දකාරයන් ගසාදූරින් බුත මේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මජරාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා ආදී පැවැත්වුවා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා වනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වතුනි කරගත්තා අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමහිමින් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අත්බැවිය තුළදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. සියලුම දෙනා මෙත් ආශිර්වාද ලබා
රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා තුරුණුවන්ගේ සූවිසි අනන්ත මහ ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු